ආයුබෝවන් හොඳයි අද අපි බලමු කාබනික රසායනයේ සමාවයවිකතාවය කියලා අපිට කොටසක් තියෙනවා. ඒ සමාවයවිකතාවය ගත්තහම අපි දන්නවා විවිධ අණු තියෙනවා අපිට කාබනික රසායන විද්‍යාවේ. එතකොට විවිධ ප්‍රමාණයේ විවිධ බන්ධන තියෙන එහෙම තියෙන අපි එක අණුවක් ගත්තහම සමාවයවික කියලා කියන්නේ. එතකොට ඒ අණුක සූත්‍රයම තියෙනවා. ඒ අණුක සූත්‍රයම තියෙන වෙනස් ව්‍යුහ එකම අණුක සූත්‍රයේ තියෙන වෙනස් ව්‍යුහ අපි කියනවා සමාවයවික කියලා. එතකොට ඒක සමහර වෙලාවට අපිට ව්‍යුහයෙන් වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවකාශයේ පැවැත්ම වෙනස් වෙන්නත් පුළුවන්. අවකාශයේ තියෙන විදිය. එතකොට ඒක නිසා අපි මේක ව්‍යුහයෙන් අපිට බැලුවහම වෙනස් වෙනවා. ඒ සමාවයවික දෙකේ බන්ධන පිටලා තියෙන තැන හරිය කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන විදියට යන ව්‍යුහයෙන් වෙනස් වෙනවා. සමහර වෙලාවට අපිට මේකේ ව්‍යුහය දිහා බැලුවාම එකම ව්‍යුහයක් පේන නමුත් එයා අවකාශයේ පවතින ආකාරය අනුවත් සමාවයවික තියෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් කිසියම් සංයෝග අණුවක් ගත්තාම එයාගේ ව්‍යුහය අනුව හරි එහෙම නැත්නම් එයාගේ අවකාශයේ පැවැත්ම අනුව තියෙන වෙනත් ඒ කියන්නේ ඒකෙම අවයව එකිනෙකට අසමාන අවයව අපි කියනවා සමාවයවික කියලා. එතකොට පොදු ලක්ෂණය තමයි සමාවයවික වල එකම අණුක සූත්‍රයක් තියෙනවා. එතකොට එකම අණුක සූත්‍රයක් තියෙනවා. එතකොට එයාගේ ව්‍යුහය අපිට එක එක විදිහට බන්ධන තැන් වලට දාලා ලියන්න පුළුවන්. ඒ වගේම පරමාණු එකිනෙකට තියෙන තැන් ස්ථාන වෙනස් කරලා ලියන්න පුළුවන්. ඊළඟට එතකොට ඒ අපි ලියන සූත්‍රයේ හැටියට තියෙන ව්‍යුහය අවකාශයේ තියෙනකොට එක එක විදිහට තියෙන්න පුළුවන්. අන්නේ අනුව එයාගේ රසායනික ගුණාංග වෙනස් වෙනවා. භෞතික ගුණාංගත් වෙනස් වෙනවා. ඒ කියන්නේ තාපාංක ද්‍රවාංක වගේ. එතකොට එයා ප්‍රතික්‍රියා කරාම තියෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඊළඟට ප්‍රතික්‍රියා කරන විදිහ ඒවත් වෙනස් වෙනවා. ඒක නිසා එතකොට අපිට මේක සමාවයවිකතාවය බොහොම වැදගත් වෙනවා කාබනික රසායන විද්‍යාවේදී. එතකොට මුලින්ම බලමු එහෙමනම් අපි මේ සමාවයවික අපි වර්ගීකරණයක් කරනවා අපේ පහසුවට කොහොමද ඒක කියලා. ඉස්සෙල්ලාම අපි මුලින්ම වර්ග කරනවා මේක ව්‍යුහ සමාවයවික සහ ත්‍රිමාන සමාවයවික. එතකොට ව්‍යුහ සමාවයක කියන එක අපිට ව්‍යුහය දිහා බලපු ගමන් පේනවා එකිනෙකට වෙනස් ව්‍යුහ තියෙනවා. ත්‍රිමාන සමාවක කියන එකේ අපිට අණුව දිහා බැලුවාම වෙනසක් නැහැ. එයා පවතින ආකාරය අනුව වෙනස් වෙන්නේ. කියන අවකාශයේ පවතින ආකාරය අනුව. එතකොට මේ ව්‍යුහ සමාවයක අපි කොටස් 3කට වෙන්න. කොටස් 3කට වෙන් කරනවා. එකක් තමයි අපි දාම සමාවයවික. ඊළඟට ස්ථාන සමාවයවික. ඊළඟට ක්‍රියාකාරී කාණ්ඩ. ඔව් එතකොට ඒ කියන්නේ ව්‍යුහය අනුව අපි වෙන් කරනවා දාම සමාවයවික, ස්ථාන සමාවයවික, ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික.
මේ දාම සමායක කියන එකේ බලාපොරොත්තුව අපි දන්නවා අණුවක් ගත්තාම ඒකේ කාබන් දාමයක් තියෙනවා. එතකොට මේ කාබන් දාමය එකිනෙකට වෙනස් නම් අන්න එයාගේ වෙනස් ටිකක්. එතකොට ඒ කියන්නේ අපි දැන් ගත්තොත් මේ වගේ කාබන් අපි 4ක් තියෙන ව්‍යුහයක් ගත්තොත් ඒක හයිඩ්‍රෝකාබනයක්. එතකොට අපිට මේකට හයිඩ්‍රජන් අපි ඊටු ටිකට සම්බන්ධ කරනවා. දැන් එතකොට මේකේ මේ එක දිගට දාමේ තියෙන කාබන්. එතකොට එයාගේ දාමේ තියෙනවා කාබන් ඔක්කොම ගත්තොත් අපි ගන්නොත් එයාගේ දාමේ කාබන් 4ක් තියෙනවා. දැන් මේ එක දිගට ඒ දාමේ හම්බ වෙනවා. ඒතර අපිට මේක වෙනස් විදිහට ලියන්න පුළුවන් දාමේ ඊට වඩා වෙනස්. මේක අපි මගින් කඩලා ගන්නවා එක දිගට දැන් දාමේ තියෙන කාබන් පරමාණු 3යි. අංශ දාමයක් හැටියට තමයි ඊතුරු කාබන් පරමාණුව මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න එතකොට මේ දෙක දාම සමාවේවික දෙක. එතකොට ඒක නිසා එතකොට මේකේ කාබන් එක දිගට තියෙනවා. එතකොට මේකේ කාබන් එක දිගට තියෙන තුනයි වෙනස් කැලලක් මගින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේක දාමය වෙනස්. ඊළඟට ස්ථාන සමාවේවි. ස්ථාන සමාවේවි කියලා කියන්නේ එතකොට ස්ථානේ වෙනස් නම්. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් එහෙම කාබන් 3ක් තියෙන මධ්‍යසාරයක් ගන්න. මේ මධ්‍යසාරය ගත්තාම දැන් OH කාණ්ඩ තියෙන්නේ මේ මෙතෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේකේ දාමය වෙනස් නොකර ඔය දාමෙම OH තියෙන තැන වෙනස් කරන්න පුළුවන් අපිට. මෙතන මැද කාබන්ට දැන් OH තියෙනවා. අන්න එතකොට දෙකම මධ්‍යසාර එකම සංයෝගය එයාගේ OH එක තියෙන ස්ථානය වෙනස්. ඒක නිසා එතකොට එයාව අයිති වෙන්නේ ස්ථාන සමාවයවි. ඒක ස්ථාන සමාවයක වලට අයිති වෙනවා අපේ මේ ඇල්කීන ඇල්කයින වල. දැන් උදාහරණයක් ගත්තොත් අපි ඇල්කීනයක් ගත්තොත් මම එයාගේ ව්‍යුහ සූත්‍රය අනුව ලියන්න. මේ එතකොට ඇල්කීනයක් එයාගේ ව්‍යුහ. එතකොට එයාගේ දිත්ත බන්ධනයේ තියෙන්නේ මෙතන. දැන් එතකොට අපිට ඕනනම් ඒක මේ දිත්ත බන්ධනයේ වෙන තැනකට අරගෙන ලියන්න පුළුවන් මැද්දට අරගෙන. අන්න දැන් තියෙන දිත්ත බන්ධනයේ මැද. ඒක නිසා ඒක මොකද වෙන්නේ? ස්ථාන වෙනස් වෙනවා දිත්ත බන්ධනයේ තියෙන. එතකොට මේ දෙක ස්ථාන සමායක කාබන් දාමේ එක දිගටම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා දාමේ එකම ක්‍රියාකාරී කාණ්ඩ කියලා හෝ සම්බන්ධ වෙලා තියෙන, ඒ කියන්නේ හුඟක් වෙලාවට ක්‍රියාකාරී කාණ්ඩ හැටියට වැදගත් වෙන කාණ්ඩයක් තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ඒකට අමතරව ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙන එක අනිත් එකක් වෙන්න පුළුවන්. ක්ලෝරින් වගේ හැලජන් එකක් වෙන්න පුළුවන්. තියෙන තැන වෙනස් වෙනවා. ඊළඟට ක්‍රියාකාරී කාණ්ඩ. ක්‍රියාකාරී කාණ්ඩ කියන එකේ ගත්තහම අපිට එතන තියෙන විශේෂත්වය එකම අණුක සූත්‍රයේ තියෙනවා. දැන් උදාහරණයකට අපි මෙහෙම ගත්තොත් මෙන්න මේ සංයෝග දෙක. එතකොට ඒ සංයෝග දෙක ගත්තාම මේක අපි දන්නවා එතකොට කීටෝනයක් කාබොනිල් කාණ්ඩයක් තියෙනවා දෙපැත්තේ කාබන් දෙන්නෙක් සම්බන්ධ වෙලා. එතකොට මේක ගත්තාම COH එකක් තියෙන්නේ. ඒක නම් කරන්නේ අපි ඇල්ඩිහයිඩයක්. එක වෙනම සංයෝගයක්. ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩ වෙනස්. නමුත් ඒගොල්ලන්ගේ අණුක සූත්‍රය ගත්තොත් කාබන් 3යි මෙයාගේ 3යි. හයිඩ්‍රජන් ගත්තාම මෙයාගේ 3යි 3යි 6යි මෙයාගේ 3යි 3යි 6යි.
ඒ කියන්නේ C6යි කියන්නේ කාබන් 6ක් C3ක් තියෙනවා. H6ක් තියෙනවා. ඒතර C3යි H6යි O. ඒතර දෙන්නගේම අණුක සූත්‍රය එකයි. මෙයාගේ C3යි H6යි O මෙයාගේ නමුත් ක්‍රියාකාරී කාණ්ඩය වෙනස්. එක්කෙනෙක් ඇල්ඩිහයිඩයක් වෙනවා. එක්කෙනෙක් කීටෝනයක් වෙනවා. ඒක නිසා ව්‍යුහ සමාවයවිකවල අපි එතකොට වෙන් කරනවා කොහොමද වර්ග තුනක් ඒක තමයි එතකොට දාම සමාවේවික ස්ථාන සමාවේවික ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික. එතකොට දාම සමාවේවික කියලා කියන්නේ එක දිගට දාමයක් තියෙන එකක් වෙන්න පුළුවන්. ඒ කාබන් දාමයේ කාබන් සංඛ්‍යාව වෙනස් විදිහට සම්බන්ධ වෙලා ප්‍රධාන දාමය වෙනස් වෙනවා අංශ දාම වලින්. ස්ථාන සමාවේවික කියලා මොනවා හෝ ක්‍රියාකාරී කාණ්ඩයක් OH වෙන්න පුළුවන් Cl වෙන්න පුළුවන් ඊළඟට නයිට්‍රෝ ඇමින් කාණ්ඩයක් වෙන්න පුළුවන් තියෙන තැන එකම දාමේ වෙනස් වෙන්නේ නැහැ තියෙන තැන වෙනස් වෙනවා සමහර වෙලාවට ඇල්කීන හෝ ඇල්කයින් එක ද්විත්ව බන්ධනය හෝ ත්‍රිත්ව බන්ධනය එකම දාමේ තියෙන තැන වෙනස් වුණාම ස්ථාන සමාවේවික වෙනවා. එතකොට ඊළඟට අනිත් එක තමයි අපි කිව්වේ ව්‍යුහ සමාවේවිකයේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික එතෙන්දී අණුක සූත්‍රයේ එකම තියෙන සංයෝග දෙකක්. නමුත් එයාගේ අපි වර්ග කරනවානේ එක එක ක්‍රියාකාරී කාණ්ඩ ඇල්ඩිහයිඩ කීටෝන එස්ටර කාබොක්සිලික් ආම්ල වගේ අන්න ඒ වගේ වෙනස්ම ක්‍රියාකාණ්ඩ දෙකක් එන්නේ. එතකොට මේ දැන් අපි කිව්ව ඇල්ඩිහයිඩ කීටෝන එකම අණුක සූත්‍රයේ සහිතව ලියන්න පුළුවන් ඒවා ක්‍රියාකාරී කාණ්ඩ. ඊළඟට බලමු අපි එතකොට මේ සමාවේවය කියලා ව්‍යුහ සමාවේවය කිව්වා. ඊළඟට ත්‍රිමාන සමාවේවය. එතකොට ත්‍රිමාන සමාවේවය කියලා කිව්වේ මොකක්ද අපිට? එයා අපි කිව්වා අවකාශයේ පවතින ආකාරය. අවකාශයේ පවතින ආකාරය තමයි මේ ත්‍රිමාන සමාවේවයක යටතට ගන්නේ. එතකොට ඒ යටතේ අපි කතා කරනවා වර්ග දෙකක්. එකක් තමයි ජ්‍යාමිතික සමාවේවය. එහෙම නැත්නම් ඒකට අපි තවත් නමක් දෙනවා පාරත්‍රිමාන. ඊළඟට අපි දෙනවා ප්‍රකාශ සමාවේවය. එහෙම නැත්නම් ඒකට අපි කියනවා ප්‍රතිරූප අවයව. ප්‍රතිරූප අවයව සමාවිතාවය කියලා කියනවා. එතකොට පාරත්‍රිමානාරි ප්‍රතිරූප අවයව සමානතාව කියනවා. එතකොට ත්‍රිමාන සමාවිතාවයේ කොටස් දෙකක් එනවා. ජ්‍යාමිතික සමාවිතාවයේ ජ්‍යාමිතික සමාවිතාවයේ විශේෂත්වය තියෙන්නේ අනිවාර්යයෙන්ම කාබන් ද්විත්ව බන්ධනයක්. තියෙන්න ඕනේ. ඒ කියන්නේ L කීනයක් වෙන්නම ඕනේ ඒක. ඒක එක. ඊළඟට ප්‍රකාශ සමාවේක කියලා කියන එකේ පහසුම එක තමයි ප්‍රධාන එක කාබන් පරමාණුවකට වෙනස් කාණ්ඩ හතරක්. වෙනස් මූලද්‍රව්‍ය හතරක් වෙන්න පුළුවන්. වෙනස් කාණ්ඩ හතරක් වෙන්න ඕන. සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක ප්‍රකාශ සමාවේකයි. ඇයි ඒකට ප්‍රකාශ කියලා කැලලක් ආවේ? මේ අවයව වලින් ආලෝකයේ ගමන් කරන දිශාව වෙනස් කරනවා. නැත්නම් අපි කියනවා එතකොට ආලෝක කිරණයක් අපි යවුවාම එයාගේ භ්‍රමණ තලය වෙනස් කරනවා. ඒක නිසා මේගොල්ල එක සමායකින් කරන දේ නෙමෙයි අනිත් එකකින් කරන්නේ වෙනස් විදිහකට හරවනවා. ඒක නිසායි මේ ප්‍රකාශ සමාවිකතාවය කියලා එකට නම දුන්නේ. එතකොට ප්‍රතිරූප අවයව කියලා අපි ඒකට කියනවා. එතකොට දැන් මේ ජ්‍යාමිතික සමාවිකතාවය කිව්වම මේකේ අවශ්‍යතාවය එතකොට තියෙනවා. එකක් තමයි එතකොට මෙයාගේ කාබන් දෙක අතරේ ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඊළඟට මේ ද්විත්ව බන්ධනය දෙපැත්තේ තියෙන කාබන් පරමාණු වලට, ඒ කියන්නේ ද්විත්ව බන්ධනයට සම්බන්ධ ඒවට වෙනස් කාණ්ඩ හෝ පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. දැන් මෙතෙන්ට ඒ දෙක සම්බන්ධ වුණාට කමක් නැහැ. මේ තියෙන කාබන්ගේ වෙනස් දෙකක් වෙන්න ඕනේ. එතකොට මේ වෙනස් දෙක තියෙන විදිය අනුව වෙනස් වෙනවා. මේ දැන් හයිඩ්‍රජන් ගත්තාම මේක එකම පැත්තේ. එතකොට මේකට අපි නමක් දානවා ඒකට සිස් කියලා. සිස් සමාවි. මේක මාරු වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒකට අපි නමක් දාලා කියනවා ට්‍රාන්ස්
එක පැත්තකට H තියෙනවා අනිත් පැත්ත දෙක මාරු වෙනවා. දෙන්න හුව මාරු වුණාම මේක ට්‍රාන්ස්. හරි. ඒක නිසා ත්‍රිත්ව බන්ධනයේ තියෙනකොට දෙපැත්තේ මේ විදිහට සමාන කාණ්ඩ දෙක එකම පැත්තේ තියෙනවා නම් සිස් සමාන කාණ්ඩ දෙක මාරු වෙලා තියෙනවා නම් ඒක ට්‍රාන්ස් සමාය. ඒක හන්ද සිස් ට්‍රාන්ස් සමායක තියෙනවා. ඒතකොට මෙතෙන්දී අපි කතා කරනවා බැරි වෙලාවත් මේ කාබන් දෙකට වෙනම කාණ්ඩ දෙකක් වෙනස් කාණ්ඩ දෙකක්. එහෙම තියෙන්නත් පුළුවන්. ඒකෙත් මේ විදිහටම සිස් ට්‍රාන්ස් විදිහට නෙමෙයි අපි කියන්නේ. එතකොට අසමාන කාණ්ඩ දෙක වර්ගයේ දෙකක් එක පැත්තට එනවා අනිත් පැත්තට එනවා. ඒක අපි කියන්නේ E2Z සමාවය කියලා. නමුත් ඒකත් ජ්‍යාමිතික සමාවය. ඒක. එතකොට මේ ප්‍රතිරූප අවයව කියලා කියන්නේ හේතුව තමයි ඊළඟට බලමු ප්‍රකාශ සමාවිකේ මොනවා හරි අවකාශයේ තියෙන එකිනෙකට වෙනස් එකක් ගත්තට පස්සේ එයාගේ දර්පණ ප්‍රතිබිම්බයක් තියෙනවා. ඒ දර්පණ ප්‍රතිබිම්බය එක මත එක තියන්න බැරි විදිහට තවත් අවයවයක් තියෙනවා. ඒ කියන්නේ හරියට එයාගේ දර්පණයේ තියෙන ප්‍රතිබිම්බයට සමාන එකක් අවයවයක් තියෙනවා. ඒකයි කියන්නේ. ඒ කියන්නේ දැන් එතකොට එක කාබන් පරමාණුවට වෙනස් කාණ්ඩ 4ක් තියෙන්න ඕනේ. එහෙම තියෙන ඒවා එයාගේ දර්පණ ප්‍රතිබිම්බයට සමාන ව්‍යුහයක් තියෙනවා. අවකාශය. ඒක නිසා අපි ඒක දර්පණ ප්‍රතිබිම්බය හරහා තමයි පෙන්눔 කරන්නේ. නැත්තම් දර්පණ ප්‍රතිබිම්බ මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් දර්පණ ප්‍රතිබිම්බය හා සමාන වෙන ව්‍යුහයක් අනිවාර්යෙන් තියෙනවා. ඒතකොට දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් මෙන්න මේ වගේ එකක් අපි මෙහෙම එකක් ගන්නවා. එතකොට මේකේ දැන් කාබන්ට වෙනස් කාණ්ඩ 4ක්. හයිඩ්‍රජන්, ක්ලෝරින්, NH2 එකක්, OH එකක්, හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. එතකොට දර්පණ ප්‍රතිබිම්බය කියලා කිව්වහම එතකොට එයාගේ අපි කන්නඩියෙන් ප්‍රතිබිම්බය ගත්තොත් මෙයාගේ වැටෙන්නේ C. එතකොට මේ පැත්තට වැටෙන්නේ Cl එකක්, H එකක්, යටට NH2 එකක්, මේ පැත්තට OH එකක්. දැන් එතකොට ඔය දර්පණ ප්‍රතිබිම්බය අපි ඔහොමම අරගෙන මේක උඩින් තියන්න ගත්තොත් H එක උඩ H එකම හිටිනවා. ඊළඟ NH2 එක උඩත් NH2 හිටිනවා. නමුත් Cl එක උඩට එන්නේ මොකද්ද? OH එක. OH එක උඩට Cl එක. මාරු වෙලා එන්නේ. ඒක අර දර්පණ ප්‍රතිබිම්බයට සමානතාවය උහයක් තියෙනවා. ඒක නිසා අපි ඒවට කියනවා මේ ප්‍රකාශ සමාවේවික කියලා. එතකොට නැත්තම් ප්‍රතිරූප අවයව කියලා වචනේ දෙන්න හේතුව මෙයාගේ අවයවයට සාපේක්ෂව දර්පණ ප්‍රතිබිම්බයට සමාන එකක් තියෙන නිසා මේකට ප්‍රතිරූප අවයවය කියලා කියනවා. එතකොට අපි කියනවා ඒකට මේ ව්‍යුවෙන් තල ද්‍රවිත ආලෝකය. ඒ කියන්නේ එකම තලයක් ඔස්සේ එන ආලෝකය. සාමාන්‍ය අපි දන්නවා ආලෝකය තරංගාකාරයට යන්නේ. එතකොට එයා භ්‍රමණය වෙනවා තරංග හැටියට. ඒ භ්‍රමණ තලය වෙනස් කරන්න පුළුවන් මේ සමාවය. එතකොට මෙයා කරන විදියට නෙවෙයි මෙයා කරන්නේ. ඒක නිසා භ්‍රමණ තලය වෙනස් කරන ආකාරය නිසා තමයි අපි ප්‍රකාශ සමාවය කියන්නේ. එතකොට තල ද්‍රවිත ආලෝකයේ භ්‍රමණ තලය වෙනස් කරන ඒවා ප්‍රකාශ සමාවය කියලා අපි එක විදිහට ප්‍රධාන වශයෙන් අර්ථ කරනවා. ඒක වෙන්නේ ඇත්තටම මේ විදිහාගේ දර්පණ ප්‍රතිබිම්බයක් තියෙනවා. එතකොට ඒ දර්පණ ප්‍රතිබිම්බයක් තියෙනවා. ඒත් බොහෝ වෙලාවට අපි මේ අසමාන කාබන් පරමාණු වලට නමක් දෙනවා කයිරල් කාබන් කියලා. නැත්තම් අසමමිතික කාබන්. එතකොට ඒක නේද අසමමිතික කාබන් කෙනෙක් තින්න ඕනෑම සංයෝගයක් ප්‍රකාශ සමාවයයි. අසමමිතික කාබන් කියන්නේ කවුද? එයාට වෙනස් කාණ්ඩ හෝ වෙනස් පරමාණු 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. අන්නේ 3ක් සම්බන්ධ වුණාට හරියන්නේ නැහැ. 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි අපේ ප්‍රධාන වශයෙන් අපිට ප්‍රකාශ සමාවේවික සමාවේවික යටතේ කතා කරන්න තියෙන්නේ ප්‍රධාන වර්ග 5ක් අපි කතා කරනවා. එතකොට අපි වර්ග කරනවා. එතකොට ව්‍යුහ සමාවේවික යාගේ ව්‍යුහය අනුව ඊළඟට අවකාශයේ පැවැත්ම අනුව ත්‍රිමාන සමාවේවික වෙන් කරනවා. එතකොට මොකද්ද ව්‍යුහ සමාවේවික කියලා කියන්නේ? එතකොට යාගේ එකිනෙකට වෙනස් ව්‍යුහ තියෙනවා. එතකොට මේ ව්‍යුහවල ව්‍යුහ සමාවේවික ටික අපි වර්ග කරනවා මොනවද? දාම සමාවේවික, ඊළඟට ස්ථාන සමාවේවික, ඊළඟට අපි ඒකට තවන අනිත් එක තමයි ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික. එතකොට දාමයක් තියෙනවා නම් එතකොට දාමයේ ප්‍රධාන කාබන් දාමය මගින් කැඩිලා වෙන අංශ දාම තියෙන්න පුළුවන්.
එතකොට ඒක අන්ත ප්‍රධානව එක දිගට තියෙන. දැන් මේක එක දිගට තියෙන දාමයට මැදින් වෙන එකක් සම්බන්ධ. මේක එක දිගට දාමය මේක ප්‍රධාන දාමයේ තියෙන කාබන් 3යි. අර කියන්නේ. නමුත් එකම අණුක සූත්‍රය මේ දෙන්නයි. එතකොට ඒක හන්ද ඒගොල්ල දාම සමාවි. එතකොට දාම සමාවයක සමාන දෙක නෙමෙයි වැඩි ගාණක් තියෙන පුළුවන්. හරි මම එකක් දෙකක් ඇතලා තියෙන්නේ. දැන් මේකට සාපේක්ෂව කාබන් ගාණ වැඩි වෙනකොට එයාගේ දාමය වැඩි වෙනවා. එතකොට ඒ දාමයේ සමහර වෙලාවට මේ දාමය මේ තියෙන දැන් රේඛීය දාමය සමහර වෙලාවට මෙයාගේ එන්න පුළුවන් දාමය චක්‍රීය වෙන්න පුළුවන්. ඒකේ ඇල්කීනයක් තියෙන රේඛීය දාමයක් ආවොත් එහෙම සමහර වෙලාවට චක්‍රීය වෙන්නත් පුළුවන්. දාමය වෙනස් වෙනවා. ඊළඟ ස්ථාන සමාවය කියලා කිව්වා ක්‍රියාකාරී කාණ්ඩය හරි නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ වෙන ප්‍රධාන පරමාණුව පිහිටලා තියෙන ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. එතකොට OH කාණ්ඩයක් මෙතන ක්‍රියාකාරී කාණ්ඩ දාම වෙනසක් නෑ. මේකේ දෙකේම එකයි. නමුත් OH කාණ්ඩ මෙතන මුල පාඩු තියෙන මැද දෙවෙනි. එතකොට ඒ දෙක වෙනස්. ඒක ස්ථාන සමායක. එතකොට ඒකෙත් ස්ථාන සමායක එකක කීපයක් තියෙන පුළුවන්. තව අවස්ථාවක් තමයි මේ මැද්දේ තියෙන බන්ධනය. එතකොට ත්‍රිත්ව හෝ ද්විත්ව බන්ධනේ තියෙන තැන. එතකොට දැන් මේකේ කාබන් දාම එක දිගට 4ක් තියෙනවා. මේකේ මුල් කාබන් දෙක අතර ද්විත්ව බන්ධනේ තියෙන. මේකේ 2යි 3යි. එතකොට මේ දෙන්න ස්ථාන සමාවය. ඒකෙත් වැඩි ගාණක් තියෙන පුළුවන් කාබන් සංඛ්‍යාව අනුවයි ඒක වෙනස්. එතන මෙතන අපි කතා කළේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයක. එතකොට ඒකේ එකම අණුක සූත්‍රය තියෙනවා. නමුත් ක්‍රියාකාරී කාණ්ඩය වෙනස්. දැන් මේකේ තියෙන්නේ කාබොනිල් කාබන් පරමාණු තියෙනවා. දෙපැත්තේ කාබන් දෙකක් එකන දෙක කීටෝන කියන වර්ගයට අයිති වෙන්නේ. මේක එතකොට COH එකක් තියෙන එකන දෙක ඇල්ඩිහයිඩ් වර්ග. එතකොට අපි ඒක නිසා මෙතෙන්දී වැදගත් වෙනවා මේ ටික. ඊළඟ ත්‍රිමාන සමාවේකතාවය යටතේ අපිට එතකොට ජ්‍යාමිතික සමාවේක එහෙම නැත්නම් සිස් ට්‍රාන්ස් සමාවේක කියලා කියනවා. එතකොට ඇයි ජ්‍යාමිතික සමාවේක ප්‍රධාන අවස්ථාව ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. එතකොට ඒකේ ද්විත්ව බන්ධනයේ දෙපැත්තේ තියෙන කාබන් වලට සමාන කාණ්ඩ තිබුණොත් බෑ. වෙනස් කාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට වෙනස් කාණ්ඩ දෙකක් ඒ කාණ්ඩ දෙකම මේ පැත්තේ තියෙනවා තමයි සිස් සහ ට්‍රාන්ස් සමාවේක තියෙන්නේ. මේ කාණ්ඩ දෙකට නැතුව මේ පැත්තේ සමාන Cl OH වගේ දෙකක් තිබුණොත් එතකොට කාණ්ඩ හතරම අසමානයි. ඒකත් ජ්‍යාමිතික සමාවේක දෙකක් තියෙනවා. නම දෙනවා අපි ඒකට E සහ Z. එච්චරයි වෙනස. ඊළඟ ප්‍රකාශ සමාවේක කියන එකේදී අපි කිව්වා ප්‍රධාන සාධකය මොකද්ද? එකිනෙකට එක කාබන් පරමාණු ගත්තාම වෙනස් කාණ්ඩ හතරක් තියෙනවා. එතකොට වෙනස් කාණ්ඩ හතරක් තියෙනවා නම් අනිවාර්යෙන් යාළඟ ප්‍රතිරූප සමායකතාවයක් දෙනවා. ඒ කියන්නේ තල දෙවිතා ආලෝකයේ භ්‍රමණ තලය වෙනස් කරන සමායක දෙකක් තියෙනවා. මෙයාගේ එක අවයවයක කණ්ණාඩියෙන් බැලුවම පේන යාගේ ප්‍රතිබිම්බයට සමාන අවයවයක් තව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට ඒගොල්ලන්ගේ රසායනික හැසිරීම වෙනස්. ඒක නිසා අපි ඒක අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ආන්න ඒක තමයි එතකොට මේ සමාවේවික කියලා කියන්නේ. එතකොට එතෙන්දී අපි ජ්‍යාමිතික සමාවයට තව නමක් දෙනවා පාරත්‍රිමාන සමාවය කියලා. ප්‍රකාශ සමාවයකට අපි තමයි දෙනවා ප්‍රතිරූප සමාවේවික. එතකොට ඒක නිසා මේකේ අපිට ගොඩක් වැදගත්. ඊළඟට එතකොට අපි දැන් ව්‍යුහ දන්නවා හුඟක්. එතකොට දන්න නිසා අපි කරලා බලමු කොහොමද අපි මේක අපිට දෙන ඒවැ මේ සමාවේවික කිහිපයක් හොයන්නේ කියලා. දැන් බලමු අපිට මොකක් හරි අනුක සූත්‍රයක් දෙනවා. එතකොට මේ දෙන එකේ කොහොමද අපි හොයන්නේ කියලා මේකේ තියෙන සමාවය විතර. අපිට දීලා තියෙනවා අනුක සූත්‍රය. එතකොට C7යි C3යි H7යි Cl අපිට ඕක දීලා තියෙනවා. එතකොට අපි දැන් මේක අරගෙන බලමු මේකේ ලියන්න පුළුවන් සමාවේක මොනවද කියලා.
දැන් අපි මුලින්ම ගමු එතකොට ව්‍යුහ සමාවය කළ මේකේ දාම සමාවයවික ලියන්න පුළුවන්ද කියලා. දාමයේ අපි කාබන් එක දිගට දාන්නේ. දැන් මේකේ අපි කාබන් දාමය දෙකක් අරගෙන එකක් සම්බන්ධ කළා. දැන් මේ දිගට තියෙනවා. එතකොට මේක හරහට ගත්තත් ඒ දිගම දාමේ කාබන් 3යි. මේකත් දිගම දාමේ කාබන් 3යි. ඒක නිසා මේ ව්‍යුහයට එතකොට දාම සමාවේවික නැහැ. ඊළඟට අපි යනවා යාගේ ස්ථාන සමාවේවික තියනවාද බලන්න. අපි මුලින් මේ විදිහට ලියාගෙන යනවා. මේ එතකොට යාගික ව්‍යුහය. දැන් අපිට ඒකේ ක්ලෝරින් කාණ්ඩ. එතකොට මේක අයිති වෙන්නේ එතකොට හැලජනය. එතකොට මේ හැලජනයට අපිට ලියන්න පුළුවන් මේ ක්ලෝරින් පරමාණුව වෙනස් කරලා. එහෙනම් ක්ලෝරින් පරමාණුව අපි මෙතෙන්ට දාලා ලියනවා. එතකොට ඒ කියන්නේ මෙතෙන්ට එනවා Cl. එකම දාමය ස්ථානය වෙනස්. දැන් එතකොට දාම සමාවේක නෑ එකේ. එහෙනම් ක්ලෝරින් තියෙන තැන වෙනස් කරලා දැන් මොකද්ද? ස්ථාන සමාවේකක්. දැන් අපි හිතමු මේ ක්ලෝරින් පරමාණුව මෙතෙන්ට ගත්තා කියලා. මෙහෙම ගන්නවා අපි. ඒ වුණාට ඒක සමාවේකයක් වෙන්නේ නෑ අපිට බැලුවාම පේනවා. මොකද හේතුව මේ ව්‍යුහය අනිත් පැත්ත හැරෙව්වාම මේ උඩ තියෙන එකම. ඒක නිසා මේක ආයි වෙනස් සමාවේකයක් වෙන්නේ නෑ. මේකම තමයි අනිත් පැත්ත හැරලා තියෙන්නේ. ඒක නිසා එතකොට අපිට ඒක එහෙනම් හම්බ වෙනවා මොකක්ද? සමාවේවික දෙකක් හම්බ වෙනවා. එතකොට ඒ ස්ථානය. එතකොට ක්‍රියාකාරී කාණ්ඩයකට අපි බලමු. දැන් මේකේ අපිට කාණ්ඩයේ තියෙන ක්ලෝරින් විතරයි. ඒත් ක්ලෝරින් එකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ එක බන්ධනයයි තියෙන්නේ. ඒක නිසා මේ ඉච්චින්න තැන් වලට අපිට මාරු කරන්න විතරයි පුළුවන්. එතකොට හැමතැනටම මාරු කළාම ඒත් අපිට ඉන්නේ ඇල්කයිල් හේලයිඩ් එකක්මයි. දැන් මෙතෙන්ට මාරු කළා මෙතෙන්ට මාරු කළා. මේ ක්ලෝරින් එක මෙතෙන්ට මාරු කළා කියලා මේක වෙනසක් නැහැ. ඒක එහෙමම. ඊළඟට මැද්දකට මාරු කරලා කෙලින් මේ පැත්තට මාරු කළාත් මෙතෙන්ටමයි. ඒක හන්ද එතකොට මෙයාගේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික නැහැ. දැන් එහෙනම් අපිට දෙකක් හම්බ වුණා. මොකද්ද? ස්ථාන සමාවේක දෙකක්. ඊළඟට එතකොට අපි යනවා බලන්න. නේ දාම සමාවේක නැහැ. ක්‍රියාකාරී කාණ්ඩ සමාවේක නැහැ. අපේ ත්‍රිමාන සමාවේක කොටට. ඒ කියන්නේ ජ්‍යාමිතික සහ ප්‍රකාශ. දැන් එතකොට මේකට ජ්‍යාමිතික සමාවේවික නැහැ. හේතුව මොකද්ද? දැන් අපිට මේ අනක සූත්‍රය දිහා බැලුවාමත් තේරෙනවා සාමාන්‍යයෙන් අපි දන්නවා ඇල්කීනයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට අපි කියනවා CN මෙතෙන්ට HO අනිත් පරමාණු වෙන්නේ 2n කියලා එන්නේ. එතකොට දැන් මෙතන එනවා එතකොට 2n නෙවෙයි එන්නේ. එතකොට ඒ කියන්නේ 2n ධන දෙක කොටට එන්නේ. ඒ කියන්නේ H එකයි ක්ලෝරිනුත් එක්කවද. ඒක අන්න එයා විත්ත බන්ධනයක් නැහැ. ඒක නිසා මේකේ ජ්‍යාමිතික සමාවේක නැහැ. එහෙනම් ප්‍රකාශ බලන්න. එහෙනම් බලනවා අපි ප්‍රකාශ ලියන්න පුළුවන්ද කියලා. අන්න ප්‍රකාශ ලියනකොට මොකද්ද අපිට එකක් වෙන්න ඕන. මේකේ ලියුවාම වෙනස් කාණ්ඩ හතරක්. එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම අපිට H. අනිත් එකක් ගන්න පුළුවන් දැන් Cl එකක් තියෙනවා. H තියෙනවා Cl. ඊළඟට තව එකක් අපිට ගන්න පුළුවන් මෙයාගේ කාබන් පරමාණු 3ක් තියෙන නිසා CH3 එක. හරි. ඊළඟට අපිට එතකොට CH3 එකක් තියෙනවා. අපිට එහෙමනම් ඊළඟට ගන්න පුළුවන් තව තියෙන එතකොට CH3 එකක් ඉතුරු වෙලා. දැන් මේක දාන්න. දැන් මොකද වෙන්නේ? අසමාන කාබන් කෙනෙක් නැහැ. හරි. එතකොට ක්ලෝරින් එක අපිට පුළුවන් මාරු කරලා බලන්න. ඒ කියන්නේ මේ විදිහට මේකට H එකක් දානවා. මෙතෙන්ට අතතර අපිට දාන්න වෙන H එකක්. මෙතෙන්ට ඕන CH2Cl කියලා මාරු කරන්න පුළුවන්. ඒතර මේ කාණ්ඩ දෙක වෙනස් වුණා මේ දෙක. ඒක නිසා එතකොට
එයාගේ සමාවේවික ප්‍රකාශ නැහැ. එහෙමනම් එතකොට මෙයාට තියෙන්නේ ව්‍යුව සමාවේගයට තියෙන ක්‍රියාකාරී සමාවේවික දෙකක් විතරයි. අන්න එහෙම අපිට එතකොට ඒක හොයන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු තව එකක්. අපිට හම්බ වෙනවා එකක් C4යි H8යි O. බලමු එහෙමනම් අපි ඕකට ලියන්න පුළුවන් සමාවයවික මොනවද කියලා. දැන් එහෙමනම් එතකොට මේකේ කාබන් ඩාමේ තියෙනවා. එතකොට ඔක්සිජන් තියෙනවා. එතකොට අපිට එතන පේනවා ඔක්සිජන් එකක් තියෙනවා. එතකොට හුඟක් වෙලාවට මේ 8ක් තියෙනකොට මේකේ බොහෝ වෙලාවට සමහර දිත්ව බන්ධනයක් තියෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම වෙන්නේ මොකද මේ ඔක්සිජන් වලට පුළුවන් OH එක සම්බන්ධ වෙලා එක කාණ්ඩයක් හැටියට පවතින. ඒ නිසා OH කාණ්ඩයක් හැටියට මේකේ කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන ගාන අර අපේ CN2න් ධන දෙකට සමාන වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක ඇල්කීනයක් වෙනවා. ඒ කියන්නේ එතකොට මේක දැන් තියෙන්නේ අපේ CnH දෙකයින් කියලා ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? H පරමාණු 7කටයි මේ O එකත් එක්ක එක කාණ්ඩයක් ගන්න. දැන් කාණ්ඩ 8යි. එතකොට ඒක නිසා මේ ස්වරූපේ යනවා. එතකොට එයා ළඟ එහෙනම් දිත්ත බන්ධනයක් තියෙනවා කියලා ගන්න පුළුවන්. ඒ දිත්ත බන්ධනයේ දැන් අපි දන්නවා සමහර වෙලාවට කාබන් පරමාණු දෙක අතර තියෙන්නත් පුළුවන්. ඔක්සිජන් පරමාණුවට යන්නත් පුළුවන්. ඒ අනුව එයාගේ සමාවිකතාවය එතකොට වෙනස් වෙනවා. ඒකයි වෙන්න හේතුව. එහෙමනම් අපි මුලින්ම බලමු මෙයාගේ ව්‍යුහය. ව්‍යුහය අපි මුලින්ම පටන් ගන්නේ දාම වලින්. අපි දාමයේ ලියලා බලමු එහෙනම්. එතකොට කාබන් පරමාණු 4ක් තියෙනවා. එතකොට අපි යනවා දාමයේ ලියනවා. එතකොට දැන් අපි දන්නවා මෙතන දිත්ත බන්ධනයක් තිබිය යුතුයි. එතකොට ඒ කියන්නේ එච්චට අපි දානවා. එච්චර දාලා අපි දිත්ත බන්ධනයක් තිබිය යුතුයි කියලා අපි දැනට අවබෝධ කරගත්ත නිසා මෙතෙන්ට දාලා බලමු. එතකොට ඒ අනුව කාබන් පරමාණු වට බන්ධන 4 සම්පූර්ණ වෙන්න තමයි අපි මෙතෙන්ට එකව කරන්නේ. දැන් එතකොට මේ කාබන්ට 4ක් හරි මේකටත් හරි මෙතෙන්ට තානවත් අපි තව H2 2යි 3යි 4යි 5යි 6යි 7යි අනිත් එකට දානවා මං කිව්වා H එක විතරක් දැම්මොත් O ඉතුරු වෙනවා. O එකට පුළුවන් බන්ධනයක් කවර් කරගෙන ඉන්න. ඒ කියන්නේ අපි එකට OH එකක් දානවා. හරි. අන්න එතකොට දැන් එතකොට එහෙමනම් ඒකේ එක දිගට දාමය තියෙනවා ඔය විදිහට. දැන් එතකොට ඕකේ අපිට දාමය වෙනස් කරන්න පුළුවන්. හරි. වෙනස් කරනවා අපි මේ විදිහට. දිත්ත බන්ධනය තියෙනවා. මෙතන තියෙනවා. එතකොට මේ මැද කාබන් එන විදිහට අපි මෙතෙන්ට දානවා වෙන එකක් කාබන්. දැන් මෙතෙන්ට අපි දානවා අරකේ තිබිච්ච ආන. දැන් මෙතන තමයි තුනේ මුල ඇල්කීන් එකේ. මේකෙත් එක දිගට කාබන් 4යි. දැන් එක දිගට කාබන් 3යි තියෙන්නේ. හරි. එක දිගට කාබන් 4යි තියෙන්නේ. එතකොට මේක වෙනස් වුණා. එතකොට මෙතන දැන් අපිට පේනවා එක දිගට තියෙන මේ ටික. ඒ කියන්නේ ඒතර ප්‍රධාන දාමය. මෙතෙන්දි තියෙන ප්‍රධාන දාමය මේ විදිහට අනිකාංශ දාමයක් වෙනවා. ඒක නිසා එතකොට මේක දාම සමාවේවිකයක් වෙනවා. හරි. එතකොට අපිට එතකොට සමහර වෙලාවට මේ දාමේ මෙතෙන්ටත් ගේන්න පුළුවන්. එතකොට එතෙන්ට ගෙනාවොත් මොකද වෙන්නේ? මේ දිත්ත බන්ධනයේ තියෙන තැන පොඩ්ඩක් ඒකට සාපේක්ෂව වෙනස් වෙනවා. එතකොට මේ වගේ ව්‍යුහයක ක්‍රියාකාරී කාණ්ඩ දැන් මේකේ දෙකක් තියෙනවා අපිට පේන විදිහට දැනට. තවත් තියෙනවා. එතකොට
මේ වගේ එකක එතකොට අපිට දාමය මේ විදිහට. එතකොට මේ වගේ එක අපිට දාමය ඕන නම් තවත් වෙනස් කරන්න පුළුවන්. තවත් වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ දාමයේ දිත්ත බන්ධනයක් තියෙනකොට අනිවාර්යෙන් අපිට එයාව චක්‍රයකට ගන්න පුළුවන්. එතකොට ඇත්තටම ඒකේ චක්‍රයකට ගත්තාම එතකොට එයාව අයිති වෙන්නේ දාමය වෙනස් වෙනවා වගේම වෙන ක්‍රියාකාරී කාණ්ඩයකට කොට. දැන් මේක අපිට මේ දෙක හම්බුනේ අපි දාමයේ විතරක් වෙනස් කළාම මොකද්ද? මධ්‍යසාරයක් බන්ධනයක් තියෙන. නමුත් අපිට පුළුවන් චක්‍රීය දාමයක් ගන්න. එතකොට ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙනවා. එතකොට ඇල්කේන කොටට වැටෙන කෙනෙක් එන්නේ ඒක නිසා. දැන් අපි යනවා එහෙනම් ස්ථාන වෙනස් කරන්න මේ දෙන්න. එතකොට බලමු අපි ස්ථාන වෙනස් කරලා. මම මුලින් දිත්ත බන්ධනේ තියා ගන්නවා මෙතනම. මේ දැන් මුලින් ලියපු view එක. මම එයාගේ මුලින් වෙන් කරනවා මොකද්ද? OH ගන්න. දැන් අපි මෙතන ගත්තේ එතකොට දාම මේ යන්නේ දැන් අපි මොකද්ද? ස්ථාන. දැන් OH එක මම මෙතෙන්ට ගන්නවා. එතන තිබිච්ච H එක මම එතෙන්ට දානවා. දැන් එතකොට ඒකෙත් ස්ථානයක් වෙනස්. හරි. දැන් මම මේ OH එක ගෙනවා කිරුලේ කාබන් පරමාණු වල. එතකොට අපේ දැන් මෙතන වෙනසක් තියෙනවා කාබන් පරමාණු එකයි මම එකක් අඩුවෙන් ලියලා තියෙන මෙතෙන්ට එනවා තව. එතකොට එකක්. මම දැන් ඒක ආයි මෙතෙන්ටත් ගේනවා. ඒ කියන්නේ දිත්ත බන්ධනය සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණු. OH එක තිබිච්ච තැනට අපි දැන් මෙතන තිබිච්ච H එක දාන්න. ඒක තව වෙනස්. දැන් අපිට පුළුවන් OH එක මෙතෙන්ටත් ගේන්න. දැන් තව ස්ථානයක් වෙනස් කරනවා. හැබැයි එතකොට මේ OH එක මම මෙතෙන්ට ගෙනතෝ මෙතෙන්ට ගෙනාවයි කියලා එහෙම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට එකම එක. අන්න එහෙමනම් දැන් අපිට OH කාණ්ඩයේ තැන වෙනස් කර මොකද උනේ? දැන් අපිට අවයව 4ක් හම්බුණා. දැන් එතකොට මේකේ තව එකක් තියෙනවා. මොකක්ද? මේකේ ලියන්න පුළුවන්කම තියෙනවා දැන් දිත්ත බන්ධනයක් වෙනස් කරලා ලියන්න. අන්න ඒක නිසා තව කොටසක් වැටෙනවා ඒකට. එතකොට දිත්ත බන්ධනය වෙනස් කරලා ලියන්න ගත්තාම අපිට එතකොට මොකද මේ ව්‍යුහය යටතේ දිත්ත බන්ධනය වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මොකද ඒත් ස්ථාන වෙන්නේ. දැන් අපි ඒකෙන් ගන්නවා. අපි මේ ව්‍යුහයේ OH එක මෙහෙමම තියාගෙන මෙතෙන්ට ගන්නවා. එකක් ගන්න. එතකොට අපිට පුළුවන් ඒකේ තව එකක් තමයි OH එක එතනම තියාගෙන මෙතෙන්ටත් ගන්න පුළුවන්. දැන් එතකොට එතෙන්ට එකක් කියනවා. දැන් එතකොට අපි එහෙම එකක් ලිව්වට පස්සේ අවසානයේ අපි බලන්න ඕනේ අනිත් එක එහෙම ඒක තියෙන්න පුළුවන්. හරි. දැන් එතකොට මෙතන අපිට එනවා අපිට එතකොට OH එක තියෙන එක
නමුත් දැන් උදාහරණයක් ඇටියට ඒකම තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට එහෙනම් ඒකමයි අර OH එක අර තැන වෙනස් කරගෙන ගියා. අන්න එතකොට අපිට දැන් ඒක අලුත් එකක් නෙවෙයි. දැන් අපි දන්නවා එතකොට ඒක මෙතන එකක් ආවේ. ඒක හන්දා අපි එතකොට ඒක අතනක් ලියවිලා තියෙන නිසා අපි එයාව අයින් කරනවා අපේ ගානට වැටෙන්නේ නැහැ. ඇයි හේතුව දැන් මෙතෙන්ට ඒක අහු වෙනවා. ඊළඟට මොකද කරන්නේ අපි දිත්ත බන්ධනේ මෙතන තියෙන OH එක මෙතන තියෙන එකේ වෙනස් කරනවා. ඒකේ වෙනස් කළාම එතකොට අපි මෙතෙන්ට ගේනවා OH එක එහෙමම තියාගෙන. එතකොට අපි දිත්ත බන්ධනේ තියෙන තැන වෙනස් කළා. එතකොට OH එක තියෙන්නේ මෙතනමයි. එතකොට අපිට ඒකේ එකක් ආවා. එතකොට ඊළඟට මොකද කරන්නේ අපි මෙතෙන්ට අරන් යන OH එක එහෙමම තියනවා. දැන් එතකොට ඒකේ සමාව වෙනවා. එතකොට දැන් අපි ඊළඟට බලන්න ඕනේ මේ කිරෝලට ගියාම මේකේ අපි දැන් ඉස්සෙල්ලා ලියපු ඒවා තියෙනවා. දැන් ඉස්සෙල්ලා මෙතෙන්දි ගත්ත එකේ මෙන්න මේක බැරිද? හරියට මේ සමාවේකේ අපි ඔහොම අරගෙන ඉන්නවා මේක උඩින් තියන්න පුළුවන්. අග තියෙන දෙත්ත බන්ධනේ OH එක තියෙන්නේ. එහෙමනම් එතකොට අපි අරක එක මෙතෙන්දි එක වටයක් ලියවිලා ඇවිල්ලා. ඒ කියන්නේ අරකට ගියාම හම්බ වෙන එකට සමාන එකක් මෙතන තියෙනවා ඒකයි කියන්නේ. ඒක නිසා මේකත් අපි සමාවෙක් ගන්නට ගන්න ඒකේ එක එතන එකක් ලිය වෙන නිසා. දැන් එතකොට අපි එහෙමනම් බැලුවා. දැන් එතකොට මේකේ අපි ලියාගෙන දිත්ත බන්ධනේ තියෙන තැන මෙතෙන්ට ගෙනාවොත් දැන් අපි මෙතෙන්ට ගෙනහලා ලියනවා. එතකොට එතෙන්ට ගෙනහලා ලියුවාම මෙතන OH එක තියෙනවා මම මෙතනින් දිත්ත බන්ධනේ දානවා. දැන් එතකොට අපි දිත්ත බන්ධනේ තියෙන විදිහ වෙනස් කළා. නමුත් දැන් අපි බලනවා බැලුවාම මොකද වෙන්නේ? ඒක ඉස්සෙල්ලා අපි උඩ ලියපු එකට සමානයි. අන්න ඒක නිසා අපිට ඒකත් අයින් කරන්න වෙනවා. එතකොට එහෙමනම් දැන් එතකොට අපි එතකොට ඒකේ තව එහාට අරන් ගියොත් එතකොට දිත්ත බන්ධනේ අපි එහා කෙරවලටත් අරන් යනවා ඒකේ. දැන් මේක ගත්තාම එතකොට අපිට පේනවා කෙලවර තියෙන දිත්ත බන්ධනය OH එක එතකොට මැද තියෙනවා. එතකොට කෙලවර දිත්ත බන්ධනේ තියෙනවා OH එක තියෙන ඊළඟ කාබන් පරමාණු. හරියට මෙන්න මේක වගේ. හරි. දිත්ත බන්ධනේ මෙතන තියෙනවා ඊළඟ කාබන් එකේ OH එක තියෙනවා ඊළඟට CH ටිකක් තියෙනවා. එහෙනම් ඒකත් අපිට මෙහි ලියවිලා තියෙන්නේ. ඒකත් අපිට එකක් හැටියට ගන්න බෑ. එකක් අපි අරගෙන තියෙනවා. ඊළඟට අපි එතකොට මේක ගන්නවා. ඒකේ අපි දිත්ත බන්ධනේ මාරු කරනවා මේ විදිහට. දැන් අපි දිත්ත බන්ධනේ මාරු කළා. එතකොට ඒකේ OH එක තියෙන කෙලවර, ඒතර OH එක කෙලවර දිත්ත බන්ධනේ තියෙන තැන වෙනස් කළා. දිත්ත බන්ධනේ මැද තියෙන්නේ. අපි එතකොට බලන්න අපි උඩ ලියනකොට අපිට දිත්ත බන්ධනේ මැද තියෙනේම ආවා. මේ මැද තියෙන එක. OH එක අනික් කාබන් එක. මේ. ඒතර දිත්ත බන්ධනේ මැද මේක හරියට අනිත් පැත්ත හැරෙවුවා වගේ. හරි. එහෙමනම් මේ ව්‍යුහයත් අපි උඩ එක වටයක් ලියවිලා තියෙන නිසා ගන්න බෑ. ඊළඟට අපි එතකොට මේක දිත්ත බන්ධනේ කෙරවලට දාලා ලියනවා. ඒතර OH එක මෙතන තියෙන්නේ. දැන් අපි බලනවා එතකොට දිත්ත බන්ධනේ එක කෙරවලක OH එක එක කෙරවලක. ඒක අපි මේ මෙතන මුලින් ලියපු එක වගේම. ඒක නිසා අපිට එහෙමනම්
ඒක ගණනය කරන්නත් බෑ. සමාවේවිකයේ විදිහට අපිට ඒකත් අයින්. අන්න එහෙමනම් දැන් අපිට මේකේ දැන් අපිට දාම සමාවේවිකාවේ කීයද? දෙකක් ආවා. එහෙනම් අපි දැන් මේකේ ස්ථාන සමාවේග ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න එකෙන් එන්නේ 6යි. අන්න දැන් එතකොට අපි දන්නවා එතකොට අර අපි ඒ විදිහට ස්ථාන වෙනස් කර සහ දාමයේ වෙනස් කර ලියලා ගන්න ඕනේ. ඒ ගත්තාම එතකොට දැන් අපි දන්නවා එහෙමනම් ඒකේ තියෙන්න පුළුවන් සමාවේග ටික මොනවද කියලා. එතකොට දැන් ඊළඟට අපි එහෙමනම් ඒකේ තියෙන සමාවේග වලින් දැන් අපිට නොකැලපෙන ටික ඒ කියන්නේ මේ ටික අපි අයින් කළා ඊළඟට අපි යනවා මේකේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවේග ටික ලියන්න. දැන් එතකොට අපි මේකේ ගත්ත සමාවේග දැන් මේකේ අපිට 4ක් තියෙනවා. එතකොට මේකේ අපි අනිත් ටික අයින් කරගෙන යනවා. එතකොට එතන අපිට එතකොට වෙනස් වෙච්ච ස්ථාන සමාවේග දෙක මේ දෙක විතරයි. අපි එතකොට මේ දෙක මෙතනින් අපිට පහසුවට අපි ලියා ගන්නවා. ඒ කියන්නේ අපිට එතකොට එතන තියෙන්නේ h එතන එකක් තියෙනවා. ඒකට තව එකක් තමයි තියෙන්නේ ඒක. ඒක අපි මෙතනින් ලියමු. හරි. අන්න එතකොට අපිට දාම දෙකයි ස්ථාන අපිට එතකොට අපි කිව්වා එතකොට එන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් එතකොට අපි යනවා එහෙනම් මේකට ක්‍රියාකාරී කාණ්ඩ සමාවික ලියන්න. දැන් අපි දන්නවා මේකේ අපේ ව්‍යුහයේ තියෙනවා එතකොට ඇල්කීනයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ දිත්ත බන්ධනයක් තියෙනවා. ඊළඟට එතකොට OH එකක් තියෙනවා. ඒක හන්ද අනිවාර්යෙන් මේක ඇල්කීනයක් සහිත මධ්‍යසාරය. ඒ කියන්නේ මේක. දැන් ඕක එක තැනක අපි ලියලා තියෙනවා. දැන් ඕකේ අපි කිව්වා දිත්ත බන්ධනයක් එක්ක තියෙනකොට ඕ එක අපිට ක්‍රියාකාරී කාණ්ඩය හැටියට කාබොනිල් කාණ්ඩ ගන්න පුළුවන්. එහෙමනම් අපිට මෙතෙන්ට මේ දිත්ත බන්ධනය මෙතනින් අයින් කරලා මේ විදිහට දාන්න පුළුවන්. ඒක අපි ඔක්සිජන් වලට දාන්න. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරි. අන්න දැන් ක්‍රියාකාරී කාණ්ඩය වෙනස්. මොකක්ද? ඇල්ඩිහයිඩයක් හම්බ වෙනවා. හරි. එතකොට ඇල්ඩිහයිඩයක් හම්බ වෙනවා. ඒකේ ක්‍රියාකාරී කාණ්ඩයක්. එතකොට අපි ඊළඟට ගන්න පුළුවන් අපි දන්නවා ඇල්ඩිහයිඩ් තියෙන හැම අවස්ථාවකම කීටෝනයක් ගන්න පුළුවන්. එහෙමනම් ඒ කාබන් පරමාණු ටික සැකිල්ල දාගත්තා. දිත්ත බන්ධනේ මෙතෙන්ට දැම්මා මේ ටික. අන්න දැන් මේක කීටෝන. හරි. කීටෝනයක් තියෙනවා. එතකොට ඒක නිසා දැන් එතකොට යාගේ හැබැයි කීටෝනේ එතකොට දැන් මේ. ඊළඟට අපි මෙන්න මෙහෙම එකක් දානවා. මේ ඔක්සිජන් පරමාණුව තියෙනකොට එයාගේ තියෙන බන්ධන දෙකක් තියෙන නිසා කාබන් දාමයේ මැද්දට දාන්න පුළුවන්. එතකොට මැද්දට දාන්න පුළුවන් කියන්නේ අපි මේ ප්‍රධාන ඇල්කීන කියන එක අරගෙන
ඒ කියන්නේ එතකොට යාව වෙනස් කරන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා දැන් කාබන් පරමාණු 4යි මේ මැදට දාන්න ඕයි. අන්න දැන් අපි ඊටු ටික සම්බන්ධ කරනවා. මේක අපි දන්නව මොනවද? ඊතර. දැන් මේ තියෙන්නේ අපි කීටෝන. එතකොට මෙතන ඇල්ඩිහයිඩයක් වුණා. මේ ඇල්කොහොලයක් වුණා. එතකොට ඒක දිත්ත බන්ධන එක තියෙන නිසා ඇලිල් ඇල්කොහොලයක් වුණා. කීටෝනය මේක ඇල්ඩිහයිඩ්. දැන් එතකොට අපිට ඔය ඊතර එක දැන් මේ අපි කිව්වේ ඊතර එක. දැන් මම කිව්වා දාමයේ ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් චක්‍රීය සංයෝගයක් ලියන්න පුළුවන්. ඒක නිසා ඒක සයික්ලෝන නැත්නම් චක්‍රීය ඇල්කේන කුඩට හරි චක්‍රීය මධ්‍යසාර වගේ තමයි අපිට වැටෙන්නේ. එතකොට 1 2 3 4යි. එතකොට අපිට ඒකෙත් අර බන්ධන ගාන සම්පූර්ණ කරන්න පුළුවන්. අපි එතකොට එකකට OH එකක් දානවා. 1 2 3 4 5 6 7යි. එතකොට සයික්ලෝ ඒ කියන්නේ චක්‍රීය සංයෝග. මේක එතකොට චක්‍රීය මධ්‍යසාර. අන්න එහෙමනම් එතකොට ඔක්සිජන් එකක් ඇතුළත් වෙලා තියෙන ගොඩක් හරිය අපිට හම්බුනා. දැන් එතකොට මේක දැන් අපි ක්‍රියාකාරී කාණ්ඩේ වෙනස් කළා. වෙනස් කළාට පස්සේ ඒවැ දාම සමාවේකයි ස්ථානයි තියෙන්න පුළුවන්. අන්න ඒකයි සමාවේක ගොඩක් ඉන්නේ හේතුව. ඒතර දැන් මේ ක්‍රියාකාරී කාණ්ඩේ වෙනස් කළාම කාබන් පරමාණු සංඛ්‍යාව අඩු වුණොත් එච්චර සමාවේක නැහැ. වෙනස් කළාම අපිට තව ඉන්න පුළුවන්. මොකද දැන් මේ දෙකේ අපි සම්බන්ධ කළේ වෙනස් කරන්නේ නැතුව දැන් ඇල්කොහොලය තියාගෙන තමයි අපි බැලුවේ මෙතන. ඇල්කොහොලයයි ඇල්කීනයි. දැන් අපි ඇල්ඩිහයිඩය කරපු ගමන් අපිට එතන එනවා දාම සමාවේක වෙනස් එකක්. දැන් උදාහරණයක් ඇටියට මේකේ අපිට දාමය වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ විදිහට වෙනස් කළොත් මම ඒකට ඒක මෙතන ලියන්න. මෙයාගේ අතරින් අපි බලමු එහෙනම් මෙයාගේ දාමය වෙනස් කළොත් මෙහෙම එනවා එකක්. ඒ කියන්නේ C3ක් කියන එකකට අපිට මේ වගේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් දාන්න පුළුවන්. අන්න මේක එන්නේ එතකොට යාගේ දාමයේ වෙනස් වුණා ඇල්ඩිහයිඩ් කාණ්ඩය. ඒ කියන්නේ මේකට සාපේක්ෂව දාම සමාවේකයක් වුණා යා. ඒක නිසා එතකොට ඒකයි තියෙන්නේ යාගේ දාම සමාවේකය. ඊළඟට මේකෙත් අපිට දාමයේ වෙනස් කරන්න පුළුවන් කියලා බලනවා. එයා දාමයේ වෙනස් කරන්න ගියොත් අපිට පුළුවන් වෙන්නේ CH3 එක මෙතෙන්ට සම්බන්ධ කරන්න. මෙතෙන්ට සම්බන්ධ කරලා කොහොමත් පැත්ත මාරු වෙන එක. ඒක හන්ද එයාගේ දාමයේ වෙනස් වෙන්නේ නැහැ. මේ ඊතර එකේ දාමයේ වෙනස් කරන්න පුළුවන් අපිට. වෙනස් කරන්න පුළුවන් ඔක්සිජන් එක අපිට මෙතෙන්ට ගන්න පුළුවන්. ඒකට එයා යටතේ තියෙනවා දාම එකක්. එතකොට ඒකෙත් එකක් තියෙනවා. අනිත් එක තමයි මේ ඒකේ අපිට ඊතර එක දැන් හරවන්න පුළුවන් තවත් තියෙන විදිහට. එතකොට දැන් ද්විත්ව බන්ධනයත් එක්ක තියෙන්නේ. ඊළඟට මේ අපේ චක්‍රීය සංයෝගය ඒක අපිට තව වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ චක්‍රීය සංයෝගයේ තියෙන්නේ දැන් මෙතන කාබන් සම්බන්ධ වෙලා තියෙන එතකොට 2යි. මේක වෙනස් කරන්න පුළුවන් අපිට චක්‍රීය එක කාබන් 3කට. එළියට දානවා අපි CH3 එකක්. හරි CH3 එකක්. අන්න තව චක්‍රීය සංයෝගයක්. දැන් ඔය චක්‍රීය සංයෝගයේ ස්ථාන සමාවේක තව ගොඩක් ලියන්න පුළුවන්. කොහොමද ලියන්න පුළුවන්? දැන් මෙතන CH3 තියෙනකොට මේ OH එක මෙතෙන්ට හෝ මෙතෙන්ට තියෙනකොට එකම එකයි. හරි. එතකොට අපිට ඕන නම් මේකේ OH එක මෙතෙන්ට දැම්මහම
තව චක්‍රීය සමායෝගයේ සමාවේවිකයක් වෙනවා. ඒ කියන්නේ ඒක එතකොට මේ චක්‍රීය සංයෝගයේ ස්ථාන සමාවේවිකයක් තමයි එතෙන්ට එන්නේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ වගේ. එතකොට මෙතෙන්ට ඉන්නේ ඒ වගේම අපිට පුළුවන් මේකේ ඕනනම් මේ OH කාණ්ඩේ මේ CH3 ළඟට දාන්න. චක්‍රියක එතකොට අපි ওই විදිහටම ලියා ගන්නවා. අපි මේක දානවා මෙතෙන්ට CH2OH මෙතෙන්ට එතකොට ඒක තවත් ඒ කියන්නේ ඔක්කොම ඉන්නේ මධ්‍යසාරයක්. එතකොට ඒක සම්බන්ධ වෙනවා ක්‍රියාකාරී කාණ්ඩේ එහෙමමයි තියෙන්නේ. එතකොට දා ඊළඟට අනිත් එක තමයි මේ අපි බලන්න ඕනේ අවස්ථාව. එතකොට මම කිව්වා දිත්ත බන්ධනයක් තියෙනවනේ නිතරම බලන්න ඕනේ චක්‍රීය සංයෝගය එනවද කියලා. ඇල්ඩිහයිඩ් කීටෝනේට තියෙනකොට දිත්ත බන්ධනය තිබුණාට එන්නේ හේතුව අනිවාර්යෙන් දිත්ත බන්ධනයේ ඔක්සිජන් X කාබන් අතර තියෙන්න ඕනේ. ඊළඟට මේ අනිත් අපි ලියපු මේකෙත් තියෙන පුළුවන්. මේ ඊත එකෙත් තියෙන පුළුවන් චක්‍රීය සංයෝගය. හරි. ඒ කියන්නේ ඊත එකේ තියෙන පුළුවන්. මම ඒක එතකොට මෙතනින් ලියන්න. ඒ කියන්නේ ඊත එක අපි මෙතනින් ගත්තාම මොකද අපිට ඕන ලියන්න පුළුවන් කාබන් දැන් මෙතන තියෙන එකේ මේ විදිහට O එකක් දැම්මා. දැන් මේ චක්‍රීය ඊතයි. අර අණුක සූත්‍රයේම සහිත. එතකොට ඒක අපිට ඕනනම් වෙනස් කරන්න පුළුවන් කාබන් 3ට. ඉතුරු එක අපි CH3 දාන්න. එතකොට චක්‍රීය සංයෝගය තමයි එතකොට ඒකේ ආවේ. එතකොට ඒක නිසා අපිට ඒකෙත් පුළුවන්කම තියෙනවා දැන් මෙතන මම දාලා තියෙන්නේ O1 CH3 සම්බන්ධ කාබන් පරමාණුව ළඟම. හරි. එතකොට ඒක එකක්. ඒ කියන්නේ මෙතන අපි දැන් දාලා තියෙනවා එතකොට CH3 එකක්. අපිට ඕන මේ CH3 එකකින් ඈත තියෙන එකක් ළඟට මේක දාන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඒක ටිකක් ඈතින් ලිව්වොත් අපිට ඒ කියන්නේ මම මෙතනින් ලියන්නම්. එතකොට අපිට ඒක තව එකක් හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ආවොත් දැන් ඒක තව සමාවෙන්න. දැන් එතකොට අපිට ක්‍රියාකාරී කාණ්ඩ සමාවේක හුඟක් වෙලාවට මේ චක්‍රීයව අමතක වෙනවා. දැන් එතකොට අපි බැලුවාම මේකේ තියෙන අපිට ලියන්න පුළුවන් ව්‍යුහ සමාවේක ටිකක් ගත්තාම අපි මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21ක් වෙනවා. ඒතර සාමාන්‍ය විභාගෙදී එච්චර එන එක සීමා කරනවා. ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩෙම වෙනස් කළානේ. සමහර වෙලාවට කියනවා COH කාණ්ඩේ තියෙන ඒවා ලියන්න කියලා. සමහර වෙලාවට කියනවා මේක C දිත්ත බන්ධනය කියන්නේ ඊතර කාණ්ඩේ තියෙන සමාවේක ලියන්න කියලා එහෙම ලියන්න. මොකද දැන් මේ දෙකටම තමයි ඒතකොට සමාවේක වුණා. දැන් අපි මෙතෙන්ට මේ ටික තියෙන්නේ දැන් දාමයි ක්‍රියාකාරී කාණ්ඩ ස්ථානයි ගත්තා. දැන් ප්‍රකාශ සමාවේක ටික තියෙනවා. ඒ කියන්නේ ජ්‍යාමිතික සහ ප්‍රකාශ. එතකොට ඒකට අදාළ වෙන්නේ මේ ව්‍යුහ ටිකමයි එයා පරිසරයේ අවකාශයේ තියෙන විදිය වෙනස් වෙනවා. හරි. දැන් එතකොට මේ විදියටම බලලා අපිට කියන්න පුළුවන් එහෙනම් මේ කෙනෙක්ගේ දෙකක් තියෙනවා කියලා අපි අර කියපු කොන්දේසි වලට. හරි. මොකද්ද හේතුව? ජ්‍යාමිතික සමාවේවික වලට ගියාම අපේ තියෙන කොන්දේසිය කාබන් අතරේ දිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ. එතකොට එයාගේ දෙපැත්තේ කාබන් පරමාණු වලට එක කාබන් පරමාණුවකට අනිවාර්යයෙන් වෙනස් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ දෙක අතර වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒතර දැන් අපිට එහෙම බලන්න පුළුවන්. දැන් එහෙම තියෙන්නේ මොනවද? මේකට ජ්‍යාමිතික සමාවේවික නැහැ. මොකද හේතුව මේක 1 සමාන දෙකක්. දිත්ත බන්ධන. එතකොට මෙන්න මේකටත් නැහැ. මොකද හේතුව කාබන් දිත්ත බන්ධනයේ තියෙන කාබන්ට සමාන හයිඩ්‍රජන් තියෙනවා.
මේක ගන්නවා. මේකෙත් නෑ. දිත්ත බන්ධනයේ සම්බන්ධ කාබන් පරමාණු දෙකේ මේකට HS දෙකක් තියෙන මේක නම් හරි. මේක එක කාණ්ඩයක් නමුත් කාණ්ඩ දෙකම අසමාන. මේක ගන්නවා. ඒකෙත් තියෙන HH එකක්. ඒ කියන්නේ අනිවාර්යෙන් දිත්ත බන්ධනයේ තියෙන කාබන් දෙපැත්තේ වෙනස් කාණ්ඩ. මෙයාගේ හරි වෙනස් කාණ්ඩ දෙකක් තියෙනවා. මේක ගත්තාම ඒකත් බෑ, මේකත් බෑ. මෙන්න මෙතන එක ගත්තා. දැන් මෙයාගේ මෙතන HCH3 එකක් තියෙන මෙතන HC. අන්න එහෙමනම් මෙයාට තව ජ්‍යාමිතික එකක් තියෙනවා යා. හරි. ජ්‍යාමිතික එකක් තියෙනවා යා. මෙයා ගත්තාම එතකොට එයාගෙත් ගත්තොත් දිත්ත බන්ධනයේ තියෙන දෙපැත්තේ මේ කාබන්ට H එකයි CH එකයි. මෙතන OH එකයි CH3 එකයි. අන්න එහෙනම් මෙයාට අදාළව මම දැන් ව්‍යුහය මෙතන ලිව්වේ නැතුවට තියෙනවා තව එකක්. එහෙනම් එයාට අදාළ ජ්‍යාමිතික තව එකක් තියෙනවා. ජ්‍යාමිතික එක. එතකොට එතන අපිට වැඩි වෙනවා තව ත්‍රිමාන සමාවේවය කියලා. හරි. ඒ කියන්නේ අපි ඇඳපු මේකේ අවකාශයේ තියෙන විදිය. එතකොට අපි මේවැ බැලුවාම එතකොට මෙතන එකට නෑ, මේකට නෑ ජ්‍යාමිතික, මේකටත් නෑ. එතකොට මේකට ජ්‍යාමිතික අපිට නෑ. නමුත් එන්න එතන අපිට අපි ඇඳලා නෑ එකක්, තව එකක් අඳින්න පුළුවන්. මොකද්ද තව එකක් කියලා කියන්නේ? මේ මෙතෙන්ට කරපු එක. මෙන්න මෙතන මම ඒක විතරයි ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ O එක තව එතන එකක් අඳින්න පුළුවන්. මේ දිත්ත බන්ධනයේ මැද්දට පෙන්නපු එක. ඒ කියන්නේ දිත්ත බන්ධනයේ මැද්දට පන්නලා තියෙන ඊත කාණ්ඩයක් තියෙන එකක් අඳින්න පුළුවන්. ඒක අපි අතින් ඇඳලා නෑ. මෙන්න මේ වගේ එකක්. දැන් මෙතෙන්ට දිත්ත බන්ධනයේ ගියාට පස්සේ මෙතෙන්ට OCH3 තියෙනවා. එතකොට 22ක් වෙනවා අපිට තියෙන ගාන. අන්න මේකේ ජ්‍යාමිතික එකක් තියෙනවා. හරි. ඒකේ ජ්‍යාමිතික එකක් තියෙනවා. මොකද මෙතන H එකක් මෙතන CH එකක් OCH3 එකක්. ඒක නිසා එයාට ජ්‍යාමිතික එකක් තියෙනවා. එහෙමනම් එතකොට දැන් අපි ඔක්කොම අපි කතා කළා. එතකොට දැන් මෙතෙන්දී අපිට 22ක් හම්බ වුණා. දැන් ජ්‍යාමිතික 1 2 3ක්. දැන් එතකොට එහෙනම් මෙතන තියෙන එකටත් නෑ මේ දෙපැත්තේ තියෙන ඒවා. අනිත් ඒවට ජ්‍යාමිතික හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැන් එතකොට අපි ව්‍යුහ වලින් ගත්තා 22ක්. එතකොට ජ්‍යාමිතික නැත්තම් ප්‍රතිරූප අපි ගත්තා. දැන් මේකට සාපේක්ෂව එතකොට මේ මොකද මේක ආයි ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද හේතුව දැන් එතන ව්‍යුහයකට ගන්නවා. ඒ කියන්නේ දෙකක් කියලා එකව කරන්නේ නැහැ. අමතර වැඩිපුර එකයි අපි ගන්න. මොකද එකක් අපේ ඉස්සෙල්ලා එකතු වෙලා තියෙන. එතන 1 2 අපිට මෙතන 3ක් තියෙනවා. එතකොට ජ්‍යාමිතික දැන් අපි යනවා එහෙමනම් ඊළඟට ප්‍රකාශ. මේකෙන්ම ප්‍රකාශ ගන්න පුළුවන්. මොකද්ද අපේ කොන්දේසිය? කයිරල් කාබන් කෙනෙක් නැත්නම් අසමමිතික කාබන් කෙනෙක් ඉන්න ඕනේ. එයාට වෙනස් කාණ්ඩ 4ක් තියෙනවා නම් මේ ඉන්න එක්කෙනාගම තව එක්කෙනෙක්. හරි. එතකොට මෙතන ඉන්නවා එක්කෙනෙක් කොහොමද තව අමතර එක්කෙනෙක් එකතු වෙනවා. අපි බලනවා එහෙම ඒවා තියෙනවා කියලා. අපේ view එක. මෙතන බලාගෙන යනවා මෙතන නැහැ. එකක්වත් මේකෙත් නැහැ. මේකෙත් නැහැ. මෙතන මෙන්න මේකේ වෙනස් කාණ්ඩ හතරක් තිබුණාට එයා එකට සම්බන්ධ වෙලා තියෙන. ඒක හන්ද අපි ඒකේ ඒකට ප්‍රකාශ හැටියට ගන්න නැහැ මේ දෙකේම නේ. මෙතන එකේ බලන්න. මෙතන එකෙත් බැලුවාම වෙනස් කාණ්ඩ සම්බන්ධ වෙලා නැහැ. මෙන්න මේකේ තියෙනවා. හරි. මෙන්න මේක කයිරල් මධ්‍යස්ථානයක් කියලා ගන්න පුළුවන්. නැත්නම් අසමමිතික කාබන් කෙනෙක් H එකයි CH3 එකයි මෙතන දිත්ත බන්ධනයක් තියෙන කාණ්ඩයයි. අන්න එහෙනම් මෙයාගේ ප්‍රකාශ ඉන්නවා. කාශ එකක් තියෙනවා යා. වෙනස් කාණ්ඩ. මේකට නෑ. ඔක්කොම එක සමානව. මේකෙත් බැලුවා මේකට නෑ. මේකට නෑ. මොකද හයිඩ්‍රජන් නෙන්නේ. මේකෙත් බැලුවා ඒකෙත් නෑ. මෙතනක් තියෙන සමාන කාණ්ඩ. මෙතනත් සමානයි. මේකේ බැලුවා එකයි නෑ. ඒකෙත් නෑ. මේකෙත් බැලුවා සමාන ඒවා. මේකෙත් නෑ. එතකොට මේකේ බැලුවා එතන මේකේ H දෙකක් තියෙන මේ දෙකක් තියෙන්නේ නැහැ. එතකොට මේකේ බැලුවාම මේක චක්‍රය එකක් ඒක අපිට ගන්න බෑ. මේ දෙකක් චක්‍රය එකක් ගන්න බෑ. මෙන්න මෙතන ගත්තාම CH3 දෙකයි H එකයි CH3 එකයි ඒකත් අපිට ගන්න බෑ. මෙතන ගත්තාම එතකොට CH3 එකයි මෙතන එතකොට මේකේ නැහැ. එතකොට මේකේ ගත්තාම ඒක දැන් එතකොට අපිට මේකේ ඔතෙන්ට යනකොට අපිට සමහර වෙලාවට
මේකේ නැති ඒවා පේන්න. දැන් මොකද අපිට පේනවා මේකේ ක්‍රියාකාරී කාණ්ඩයක් අහුවෙලා නැහැ. එතකොට එහෙනම් ප්‍රකාශ සමායක අපිට දැන් එකයි අහුවෙන්නේ. එතකොට තව ඕනනම් අපිට බලන්න පුළුවන් මොකද මේ වගේ දැන් අපිට මෙතන හම්බ වෙච්ච නිසා ඊතර කාණ්ඩේ. එතකොට ඊතර කාණ්ඩේම දාලා එකක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කාබන් එකක් දැම්මා. OCH3 එකක් කියලා මෙතෙන්ට දැම්මා. යටට H එකක් දැම්මා. උඩට CH3 එකක් දැම්මා. ප්‍රශ්නේ එතකොට 1 2 3ක් වෙලා දිත්ත බන්ධනයක් දාන්න බෑ. දිත්ත බන්ධනේ අපි එතකොට දැන් කාබන් 1 2 3ක් තියෙනවා. එතකොට තව එකක් මෙතෙන්ට දාලා මෙතෙන්ට දාන්න. එතකොට එහෙම එකක් අපි ළඟින් ලියවිලා නැද්ද කියලා බලනවා. අපි ළඟින් එතකොට ලියවිලා තියෙනවා. එතකොට ලියවිලා තියෙනවා. එතකොට මෙයාගේ මෙතෙන්ට දාන්න අපිට එතකොට කාබන් 4 ලියවිලා නිසා නැහැ. CH3 එකක් නැහැ. එහෙනම් එතකොට අපිට ඒක ගන්න බෑ. එහෙනම් දැන් අපිට ගන්න පුළුවන් මොකද්ද? ප්‍රකාශයක් කෙනෙක්. අන්න දැන් අපේ 22යි 3යි 25යි 1යි 26ක් තියෙනවා සමාවය. ආන්න අපි කොහොමද තෝරන්නේ කියලා එතකොට අපිට පුළුවන්කම වෙන්න ඕනේ අවබෝධයක් වෙන්න ඕනේ එක විදිහට. එතකොට දැන් අපිට විභාග ප්‍රශ්නකදී අපිට ඔයගේ අනුක සූත්‍රය දෙනවා. එයාගේ ගුණාංග දෙනවා. මෙන්න මේවා අනුව මෙයා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන විදිහට ගන්න ඕනේ කොහොමද කියලා. හොඳයි එතකොට දැන් එහෙමනම් අපි දැන් සමායක ගන්න දන්නවා. සමායක වර්ග දැන් අපි වර්ග 5ක් කතා කළා. එහෙමනම් අපි බලමු මේ සමාවයක වලින් අපිට එන විභාග ගැටලුවකදී එතකොට ඒකේ අපිට එක විදියට ප්‍රතික්‍රියා කරන විදිය තෝරලා අපිට ඒ සමාවේවික මොනවද කියලා හොයන්න උදව් දෙනවා. ඒ කියන්නේ කෙලින්ම ලියන්න කියලා එනවා අපිට බහුවර්ණවල. මේක ලියුවේ දුන්නා. දැන් මේ වගේ 34 H8යි ඕකේ සමාවේක ලියන්න පුළුවන් ගන්න කියනකොට ඒගොල්ලෝ හැබැයි මෙච්චරම දෙන්නේ නැහැ සීමා කරනවා. එකක් කියනවා එක්ක ඇල්කීන කාණ්ඩේ තියෙන සමාවේක වෙන්න ඕනේ. එතකොට අපිට ඇල්ඩිහයිඩ් කීටෝන ඊතර අතාරින්න. ඊළඟට කියනවා එහෙනම් CO දිත්ත බන්ධනයක් තියෙන කාණ්ඩේ. එතකොට ඔක්කොම ඇල්කීන දාම සහ මධ්‍යසාර අපිට අතාරින්න. එහෙම ඇතරලා හැබැයි එතකොට මේ ඔක්කොම ලියලා අපිට අර අවශ්‍ය කාණ්ඩ ටික ලියලා ගන්න වෙනවා. ඒකයි. එතකොට අන්න ඒ අනුව සමාවයවික අපිට එකම අනුක සූත්‍රයේ තියෙන වෙනස් ව්‍යුහ. අවස්ථා මොකද? දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ ව්‍යුහ වලින් අරගෙන ජ්‍යාමිතික සමාවයක සහ ප්‍රකාශ සමාවයක අපි අර ලියපු ඒව අතරටම එනවා අනිවාර්යෙන් එකක්. තව එකක් වැඩිපුර එකව වෙන එක විතරයි. වෙනමම අපිට බලලා ලියන්න පුළුවන්. මොකද වෙනමම කියලා කියන්නේ අපෙන් ඇහුවොත් ඒ ටිකේ ප්‍රකාශයව නැත්නම් ත්‍රිමාන සමායක විතරක් ලියන්න. අන්න එතකොට දැන් අපිට ඒකට අදාළව ගන්න පුළුවන්. දැන් අපි එතකොට ඉස්සෙල්ලා දැන් මේ අපිට දීපු සූත්‍රයට අනුව අපි බලමු අපිට ප්‍රකාශ විතරක් ලියන්න කිව්වොත් එහෙම කොහොමද කරන්න කියලා. ඔව් එතකොට දැන් අපිට මේ සූත්‍රයේ දීලා තියෙනවා ප්‍රකාශ විතරක් ලියන්න. එතකොට අපි දැන් දැනගන්නවා මේකේම නම් ප්‍රකාශ වල දැන් අපි අර දැන් මුලින් මේක කරපු නිසා දැන් දාමේ ගන්නවා. එතකොට ප්‍රකාශ වෙනකොට සාමාන්‍යතර ක්‍රියාකාරී කාණ්ඩ වෙනසක් තියෙනවා. එතකොට මෙතන දිත්ත බන්ධනයක් තියෙන්න ඕන කියලා දන්නවා. අපි මේ කාබන් එක ගත්තොත් එතකොට උගක් වෙලාවට දැන් මේකට H එකක් සම්බන්ධ කළා මේකට CH3 එකක් දැම්මා මේකට OH එකක් දැම්මා. දැන් කාණ්ඩ හතර එතකොට තව සමහර වෙලාවට අපි බලනවා මේකට එතකොට මේ දිත්ත බන්ධනේ නැතුව මෙතෙන්ට H එකක් දැම්මා. දිත්ත බන්ධනේ නැතුව මේකට CH2 CH3 එකක් දැම්මොත් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට දැන් තව OH එකක් මෙතෙන්ට දැම්ම හැකි. එතකොට කාබන් 3යි. නමුත් දිත්ත බන්ධනේ දාන්න තැනක් නැහැ. ඒක. එතකොට මේකේ තව දැන් අර අතෙන්දී ආපු නැති එකක් අපිට එනවද කියලා බලනවා. ඒකන්ද මේකේ එක බෑ. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය දාන්න. ඒ කියන්නේ මෙතෙන්ට H එකක් දැම්මා. දැන් මේකේ අපිට ප්‍රශ්න උනේ මෙතෙන්ට තව CH3 එකක් දාන්න. එතකොට දිත්ත බන්ධනේ නැහැ මේක හඳයි. අපි CH3 එකක් මෙතන දාන්න ඇල්ඩිහයිඩ් කාණ්ඩය. දැන් එතකොට O එකයි දිත්ත බන්ධනේ වැටිලානේ තියෙන්නේ. දැන් කාබන් 2යි. දැන් මම මෙතන ඉතුරු වෙන්නේ CH3 එකයි කාබන් 3යි. ඉතුරු එකක් CH3 එක දාපු ගමන් මොකද වෙන්නේ අසමානයි. දැන් මේක ගන්න බෑ. එතකොට අපිට ප්‍රකාශ වල අපිට ආපේ අර වෙනස් කාණ්ඩ තියෙන එක ලියන්න වෙන්නේ එතකොට මේක විතරයි අපිට
එන්නේ අර ඊට එක කාණ්ඩය අපි ආපු එකේ ගත්තා. එතකොට ඊට එක කියලා කිව්වේ අපි මේකට h එකක් දැම්මා. මේකට දැම්ම O දාලා CH3. මේකට දැම්ම එතකොට අපි තව CH3 එක. දැන් අපේ කාබන් ගාන 1 2 3 4ක් ඕනේ අපිට. ප්‍රශ්නේ තියෙන්නේ එතෙන්ට CH3 දැම්මොත් හරියන්නේ නැහැ. මෙතෙන්ට දිත්ත බන්ධනය දැම්මොත් අපේ ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒක හන්දර දිත්ත බන්ධනය දාන්නත් බෑ. ඒක නිසා එකක් ගන්න. එතකොට අපි ඒකට අදාළ වෙන ප්‍රකාශ සමායක තියෙන්නේ මේ එකක් විතරයි. එතකොට අපි ප්‍රකාශ සමායක ලියන්න කියලා කිව්වහම පොඩ්ඩක් අන්න එහෙම මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් එතකොට මෙයාගේ ප්‍රකාශ සමායකය අපි ලියනකොට දැන් මෙයාගේ අපි ලියන්නේ දර්පණ ප්‍රතිබිම්බේ විදිහට. ඒ කියන්නේ දැන් CH3 එක මේ පැත්තට එනවා අපි CH3 මෙතනින් H එකයි මෙතනින් OH එකයි මෙතනින් ලියන්න ඕනේ අපි අර දිත්ත බන්ධනයත් එක්ක ඔය විදිහට. එතකොට ඒක නිසා ප්‍රකාශ සමාවිකේ ලියනකොට හුඟක් වෙලාවට අපි ඒ ඉතුරු අවයවය ළඟින්ම ලියනවා. ගාන ඇහුවොත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ලියනකොට අපි ලියන්න ඕනේ. එතකොට මේක අපි ත්‍රිමාණ සමාවික කියලා කියන්න හේතුව තමයි මේ කාබන් එක අරගත්තාම අපිට මෙහෙම ලියන ක්‍රමයකුත් තියෙනවා. එකක් තමයි දැන් මේ අපි තලයේම මේ බෝඩ් එක තලයේම තියෙන එකට අපි ඉරක් ගන්නවා. දැන් අපි කියමු මෙයා තමයි කයිරල් කාබන්. නැත්තම් අසමමිතික කාබන් මෙයා. අසමමිතික C. එයාවයි අරගන්න. ඒ තලයේම තමයි හයිඩ්‍රජන් එක තියෙන්නේ. එතකොට මේකේ අපි ඉස්සරහට එනවා. ඒ කියන්නේ චතුස්තලීයව තියෙන්නේ. ඉස්සරහට එනේවා අපි මෙන්න මේ විදිහේ එහෙකින් තමයි දක්වන්නේ. මේ විදිහට ඇවිල්ලා කොටසක් දක්වනවා. එතකොට එයා ඉස්සරහට. මේ පැත්තේ කාණ්ඩෙත් ඉස්සරහට එනවා. අපි ඒකත් දාන්න එතකොට CH දිත්ත බන්ධනයක් CH2. ඒකත් ඉස්සරහට. අනිත් එක මොකද යන්නේ මේ බෝඩ් එකෙන් ඇතුළට යනවා. අපි එතකොට ඒක මෙන්න මේ විදිහට කඩ ඉරි වලින් පෙන්වුම් කරනවා. මේ කියන්නේ බෝඩ් එක ඇතුළ පැත්තට ගිහිලා තියෙන්නේ OH කාණ්ඩ. අන්න යාගේ එතකොට ත්‍රිමාණ ව්‍යුහ. ඒ කියන්නේ චතුස්තලීය වෙන්නේ. අන්න දැන් අපි එයාට එතකොට දර්පණ ප්‍රතිබිම්බය අඳිනකොට මෙතන ඉඳලා කයිරල් කාබන් නැත්නම් අසමමිතික කාබන් බෝඩ් එකේම තියෙන එක නේද? එතකොට අපි එහෙමම ඉරක් දානවා මේ තලයේම තියෙන. මෙයා තමයි දැන් මේ පැත්තට එන්නේ. ආන්න එතකොට එයා මේ විදිහට ලකුණු කරලා මෙතන CH3 එක ලියුවා. අනිත් පැත්තට යනවා මේ කාණ්ඩේ. ඒ කියන්නේ එතකොට CH දිත්ත බන්ධනයේ තියෙන CH2 කාණ්ඩේ. අතනත් ඇතුළට යනවා අපේ OH කාණ්ඩ. දැන් මේ දෙන්න එක උඩ ගත්තට අපිට තියන්න බෑ. මොකද මේක උඩටයි CH3 එක. අන්න එතකොට ඒ විදිහට තමයි එතකොට අපි ලියන්නේ ප්‍රතිරූප අවයව දර්පණයේ ප්‍රතිබිම්බය. එතකොට මේ දර්පණේ මං යන්නේ දර්පණයේ ඇතුලේ පේන එක. එතන මේ විදිහට ප්‍රතිරූප අවයව සමාවිකාවේ ලියන්න කියලා කිව්වොත් ඒ සමාවක දෙක අපි ලියන්න ඕනේ. සාමාන්‍ය අපි LD කියලා අකුරෙන් හඳුන්වනවා. ඒක අපේ සිලබස් එකේ නැහැ. ඒක නිසා ඒතකොට ඒගොල්ලන්ගේ රසායනිකව වෙනස් මේගොල්ලන්ගේ මේ සමායක දෙක තියෙන එකේ තියෙන ගුණාංග. ඒතකොට ඖෂධවලදීම ඒ සමායක වල ගුණාංග වෙනස් වෙනවා ඒක. එතකොට ඒක තමයි. එතකොට අපි කිව්වා ඊළඟට අනිත් එක අපි දැන් ජ්‍යාමිතික සමායක විතරක් අපිට ලියන්න කිව්වොත් එහෙම දැන් අපි මේකේ අපිට ජ්‍යාමිතික සමායක හම්බුණා 3ක්. එතකොට ඒකෙත් අපි ලියන්න ඕනේ සිස් ට්‍රාන්ස් විදියට ලියන්න එක වෙනම අපි ලියන්න කිව්වොත් මේ විදිහට. එතකොට දැන් මේකේ ගත්තාම ජ්‍යාමිතික සමායකයේ ආවේ අපිට මේ කාබන් දෙක අතර තියෙන එක. අපි මෙතෙන්ට ගත්තා එතකොට H එකක්. මෙතෙන්ට CH3 එකක් ගත්තා. එතකොට මෙතෙන්ට ගන්න පුළුවන් අපිට CH3 එකක් සහ OH එකක්. එතකොට දැන් මෙතන මේකේ අපි ජ්‍යාමිතික සමායකයේ ලියනකොට එතකොට එකක් තමයි දැන් මේ සමාන කාණ්ඩ දෙක දෙපැත්තට ගිහලා තියෙනවා. මේ සමාන කාණ්ඩ දෙක අපිට එක පැත්තට ලියන්න පුළුවන්. එතකොට අසමාන කාණ්ඩ දෙක කොහොමද? මෙන්න සමාන කාණ්ඩ දෙක එක පැත්තට ආපු එකට අපි කියනවා සිස් සමාවයවික. මේක පැත්තට ගමු ට්‍රාන්ස්ව මාරු වෙනවා. ට්‍රාන්ස් සමාවයව. එතකොට ඒක නිසා එයාට වෙනස් වෙනවා. එතකොට
ඒක හන්ද එතකොට ඒකේ අපිට ගොඩක් සමාවේක ලියනකොට අර තියෙන ස්ථානයයි තියෙන විදිහයි පොඩ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට දැන් මේක අපි තව එකක් එතකොට ගත්තොත් එතකොට දික්ක බන්ධනේ තියෙනවා. මෙතෙන්ට අපි H එකක් ගන්නවා. මේ පැත්තට අපි OH එක දා ගන්නවා. මේ පැත්තට එතකොට අපි CH3 එක දැම්මොත් අපිට මෙතන එතකොට ඒකේ CH3 එක හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඕනම් පුළුවන් වෙන්නේ OH එක ගත්තොත් එතකොට දැන් මෙතෙන්ට දිත්ත බන්ධනේ ඊතර එක ගන්න බෑ. එතකොට දිත්ත බන්ධනේ තියෙන නිසා එතකොට ඒකට වඩා වෙනස් විදිහේ විතරයි ගන්න පුළුවන්. එතකොට OH එක පැත්තටයි H එක පැත්තට આવොත් එහෙම අපිට එතන එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා. එතකොට ඒක හන්දා අපිට පුළුවන්කම තියෙන ඕනේ එතකොට සිස් ට්‍රාන්ස් එතකොට මේක එකක් වෙන්නේ නැහැ. ඒක නිසා අදාළ එකට සාපේක්ෂව සිස් ව්‍යුහය සහ ට්‍රාන්ස් ව්‍යුහය අපිට ලියන්න. එතකොට සිස් ව්‍යුහය ට්‍රාන්ස් ව්‍යුහය. එතකොට ඒක නිසා ඇල්ඩිහයිඩ් කීටෝන වලට අවස්ථාවක් නැහැ. දැන් අපි කිව්වා එතකොට මේකේ අනිත් එක ගත්තාම ඒ කියන්නේ මේකේ අපිට ඊතරේ මාරු කරලා ගත්තාම එනවද කියලා. ඒ කියන්නේ අපි එතකොට කිව්වේ කොහොමද? මෙතෙන්ට අපි H එකක් ගන්නවා. මෙතෙන්ට අපි CH3 එකක් ගන්නවා. මෙතෙන්ට C එකක්. දැන් එතකොට අපි මේකට කාබන් 4ක් තියෙන නිසා මෙතෙන්ට අපිට OCH3 කියලා ගන්න පුළුවන්. මෙතෙන්ට ඉතුරු H එක දාන්න. හරි. එතකොට ඒකෙත් අපිට මේක H2 එක අතට තියෙන. ඒක හන්ද එතකොට ඒකේ අපිට ඒක ට්‍රාන්ස් කියලා ගන්න පුළුවන්. අනිත් දෙක අපිට ගන්න පුළුවන්. OCH3. ඒ කියන්නේ එතකොට එයා එතන එතකොට වෙන්නේ කවුද? සිස් සමාවය විදියට. අන්න එහෙම එතකොට අපිට ඒකට අදාළ වෙන ජ්‍යාමිතික සමාවික අපිට ලියන්න කියලා කිව්වහම අපි එතකොට අනිවාර්යයෙන්ම එයාගේ ලියන්න පුළුවන් උපරිමයක් ලියනවා. එතකොට ඒවැ සිස්ට්‍රාස් එන විදිහ ලියන්න ඕනේ. ඒකයි. එතකොට සිස්ට්‍රාස් විදිහට එන එක ලිව්වොත් තමයි එතෙන්දී අපිට ඒකට අදාළ වෙන එක ලැබෙන්නේ. මොකද දැන් සමහර කාබන් දාමේ වැඩි වෙන්න ගොඩක් ව්‍යුහ අපිට එන්න පුළුවන්. එතකොට ඒක නිසා ඒ ව්‍යුහ වලට සාපේක්ෂව තියෙන්න පුළුවන්. මොකද දැන් මේකේ අපි තව අනිත් එකක් අපි ලිව්වොත් ඒකෙ තිබිච්ච අනිත් එක කියන්නේ තව අපි එකක් ඒකට ලිව්වනේ. ඒ කියන්නේ මේකේ මම මෙතනම ලියන්න. ඒතර දික්ක බන්ධනීය CH CH3 මෙතෙන්ට අපි H අරගෙන මේක අපි ලිව්වා CH2OH ගන්න. හරි. එතකොට ඒකේ අනිත් එක අපි ලිව්වා එතකොට H CH3 H මෙතෙන්ට ලිව්වා එතකොට CH2OH. අන්න එතකොට මේකේ ට්‍රාන්ස් මේකෙත් සිස්. එතකොට අය අපිට වැඩි වෙච්ච ජ්‍යාමිතික සමායකත ඒවා අපි ව්‍යුහ සමායක හැටියටම ලියලා. එතකොට මේ මුලින් ලියපු එකේ මේ තමයි එතකොට ජ්‍යාමිතික සමාවේක ටික. එතකොට ජ්‍යාමිතික සමාවේක ගත්තොත් එතකොට තියෙනවා එතන 6ක්. හරි. ඒක වෙන ව්‍යුහ සමාවේකයක් එකක්. නැත්නම් ජ්‍යාමිතික සමායක 3 නෙවෙයි. ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන සිස්ට්‍රාස් දෙකක් හැටියට ගන්න. නමුත් ඒක අපි ටෝටල් සම්පූර්ණයෙන් ගණනය කරනකොට ඒක වෙන තැනක ව්‍යුහයට අරගෙන තියෙනවා නම් ආයෙ ගණන්නේ නැහැ. මෙතන එක ඒ කියන්නේ ව්‍යුහයත් ඒකත් නිරූපණය වෙනවා. අපේ වෙනම ජ්‍යාමිතික සමායකතාවම දැන් මෙතන 6ක් ඒක. අන්න ඒක තමයි. හොඳයි ඊළඟට අපි එහෙනම් ප්‍රශ්නයක් ආවොත් කොහොමද කරන්නේ කියලා අපි බලමු. හුඟක් වෙලාවට එතකොට අපිට ව්‍යුහ ආපෝහණය කරන්න එන ප්‍රශ්නේ. ඒ කියන්නේ විශේෂයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට මුලින්ම දෙන්නේ ඒ කොටස වගේ මේ විදිහට සමාවයවික ඇතුළත් කරලා එකක්. එතකොට සමාවයවික ඇතුළත් කරලා අපිට ව්‍යුහ හොයන්න එනවා. ඒත් එන්නේ හුඟක් වෙලාවට අපිට ප්‍රතික්‍රියා නිරූපණයක් වෙනවා. එතකොට අපි ටිකක් බලමු. එහෙමනම් අපි එකක් ප්‍රශ්නයක් ඒ වගේ එකක් කරලා අපි ගමු මේ ප්‍රශ්නයක්. එතකොට අපිට ඒකේ එතකොට කියනවා A B C
අනුක සූත්‍රයේ තියෙන C5H11යි Br සහිත ව්‍යුහ සමාවයක වේ කියලා කියනවා. ඒ කියන්නේ අනුක සූත්‍රය අපිට දීලා තියෙනවා ව්‍යුහ සමාවයක තුනක්. ඒ සමාවයක තුන අතුරෙන් B පමණක් ප්‍රකාශ. A B C අතුරෙන් B විතරක් ප්‍රකාශ. එතකොට ඊළඟට කියනවා A සහ C එකිනෙකෙහි ස්ථාන සමාවයක වෙයි. එතකොට AC කියන එක ඒ කියන්නේ එකම තියෙන ස්ථාන සමාවයක. එකම දාමයේ ස්ථාන සමාවයක දෙකක්. ඊළඟට අපිට මෙන්න මෙහෙම දෙනවා අඳුනා ගන්න ප්‍රතික්‍රියා ටිකක්. එතකොට අඳුනා ගන්න ප්‍රතික්‍රියා ටික දුන්නාම කියනවා ABC ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග වෙන වෙනම ප්‍රතික්‍රියා කළ විට C5H12 වන O වන DEF සංයෝග පිළිවෙලින් ලබා ගන්න. අන්න එතකොට එතෙන්දී අපිට කියනවා ප්‍රතික්‍රියාව. ABC එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කළාම එතකොට ඒ කියන්නේ මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කියන්නේ ඇල්කයිල් හේලයිඩ්. එතකොට ඇල්කයිල් හේලයිඩේ අපිට හම්බ වෙනවා මධ්‍යසාර. ඒක අපි ඇල්කයිල් හේලයිඩ් වල ප්‍රතික්‍රියා යටතේ සහ මධ්‍යසාර පිළියෙල කිරීමේ ප්‍රතික්‍රියාවලදී කතා කරලා තියෙනවා. පිළිවෙලින් තුනක් දෙනවා අනුක සූත්‍රය වෙනස් වෙනවා. ඇයි හේතුව දැන් අරක තියෙන හැලජ නැත්නම් Br එක ඉවත් වෙනවා. ඒක හන්ද C12 H12 කාබන් ගාන වෙනස් වෙලා නැහැ. ඊළඟට කියනවා PCC සමග F ප්‍රතික්‍රියා නොකළේය. එතකොට PCC එක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍යතාව තියෙන්නේ මොනවද? ප්‍රාථමික හෝ ද්විතීක මධ්‍යසාරයක් වෙන්න ඕනේ. තෘතීක මධ්‍යසාර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අන්න ඒක එතකොට මෙතන තෘතීක මධ්‍යසාරයක් තියෙනවා කියන එක ඉඟියක් අපිට දෙනවා. ඊළඟට කියනවා PC සමග DE ප්‍රතික්‍රියා කර GH ලබා. එතකොට PCC එක ප්‍රතික්‍රියා කළාම අපි දන්නවා ඇල්ඩිහයිඩ් සහ කීටෝන දෙන්න. ඊළඟට කරන GH සංයෝග දෙකම 2,4-DNF නැත්නම් අපි කියනවා ඒකට බ්‍රේඩි ප්‍රතිකාරක. එක අවක්ෂේපයක් දෙනවා. වර්ණවත් අවක්ෂේපයක් කියන රාහු දක්ලාට තැඹිලි අවක්ෂේපයක්. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් හෝ කීටෝන දෙකටම. ඊළඟට කියනවා තවද ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක රිදී කැටපතක් දෙනවා. ඒ කියන්නේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක රිදී කැටපත දෙන්නේ අනිවාර්යෙන් ඇල්ඩිහයිඩ්. ඒකෙන් පෙන්නන්නේ බ්‍රේඩිට දුන්නේ ඇල්ඩිහයිඩ්. හොඳයි අපි එතකොට මේ වගේ ගානක් දුන්නාම අපි කෙටියෙන් කොලේක මේ කියන ටික ලියා ගන්න ඕනේ. එතකොට අපිට එකපාරට මේක මොකක්ද කියන එක අවබෝධයට ගන්න පුළුවන්. දැන් එතකොට එහෙනම් අපිට දෙනවා මොනවද? සංයෝග තුන සමාවේව එක. එතකොට A B C අනුක සූත්‍රය මොකක්ද? C5යි H11යි Br අන්න තුන. එතකොට කියනවා එතකොට මේකේ B ප්‍රකාශ. එයා විතරයි ප්‍රකාශ. එයා අනිත. ඊළඟට කියනවා B පමණක් ප්‍රකාශයෙන් B ප්‍රකාශ අතරේ AC ස්ථාන සමාවේක. A හා C මේවා ස්ථාන සමාවේක. ඊළඟට කියනවා එතකොට A B C තුනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක පිළියෙල කරලා හිටන් ඒ කියන්නේ අපිට එතකොට ඒකෙන් කියන්නේ මේ තුන් දෙනාම ප්‍රතික්‍රියා කළොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක A NaOH එක ඊළඟට B ඒකම එක C මොනවද හම්බ වෙනවා කියලා කියන්නේ පිළිවෙලින් DEF හම්බ වෙනවා. ඊළඟට කියනවා වෙන වෙනම PC සමග පිරියම් කරනවා. එහෙනම් මේකේ DEF ගන්න දැන්. DEF. මේක එක්ක බලන්න මොනවද? PCC එක. PCC කියන්නේ එතකොට පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් එක. අන්න ඒකත් එක්ක ප්‍රතික්‍රියා කළාදී PCC සමපිරණදී සමග F ප්‍රතික්‍රියා කළේ නැහැ. මේකට ප්‍රතික්‍රියාවක් නැහැ. එතකොට මේ දෙන්න ප්‍රතික්‍රියා වෙනවා. එතකොට අපි දන්නවා ඒක එහෙනම් මධ්‍යසාර. ඊළඟට කියනවා D සහ E ප්‍රතික්‍රියා කර පිළිවෙලින් කවුද දීලා තියෙන්නේ? පිළිවෙලින් G සහ H. එතකොට මේකෙන් G මේකෙන් H.
එතකොට GH ළඟට කියනවා G තියලා තියෙනවා අපි කියනවා KTM Brady. H එකක් දෙනවා Bradyට මේකක් දෙනවා Bradyට. ඒ දෙකම Brady ප්‍රතිකාරයකට දීලා ඊළඟට ඇමෝනිය සිල්ලර් නයිට්‍රේට් කියන්නේ ටොලන්. එහෙනම් G මං KTM ටොලන් කියලා ලියන්න. ටොලන් ඒකටත් දීලා H එකත් එතකොට ටොලන් එකක් දීලා. ඒ කියන්නේ එතකොට අවසානයේ අපිට අන්න ඔය ටික දීලා තියෙනවා. එතකොට ඒවෙන් අපිට දැන් ගන්න පුළුවන්. එතකොට දැන් මේ තියෙන පරීක්ෂණ. එතකොට මෙතන ටොලන් කියන එකෙන් අනිවාර්යයෙන්ම අපි දන්නවා මෙතන මෙයාගේ තියෙන්න ඕන. එතකොට ඇල්ඩිහයිඩ් කාණ්ඩ. එතකොට මේ දෙන්නගේම ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙනවා. එතකොට බ්‍රේඩ් දෙන්නෙත් මොකද හේතුව? කීටෝන වලට සහ ඇල්ඩිහයිඩ් වලට දෙනාද දැන් අපි ඇල්ඩිහයිඩ් කාණ්ඩ ස්ථිර ගත්තානේ. ඒක නිසා එක O එකයි තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් මෙයාගොල්ලන්ගේ අපිට කියනවා මොකක්ද අණුක සූත්‍රය කියන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළාම C5 H12O. එතකොට ඒ කියන්නේ මේගොල්ලන්ගේ සූත්‍රය C5 H12O. එතකොට මේ සූත්‍රය තමයි. එතකොට එහෙනම් මේකෙන් කියන්නේ මොකක්ද? යාළඟේ ඇල්ඩිහයිඩ් කාණ්ඩේ තියෙනවා. මෙතන APCC එක ප්‍රතික්‍රියා කළාම හම්බුනේ නැත්තේ එතන තියෙනවා මෙන්න මේ කාණ්ඩය. ඒ කියන්නේ තෘතීක ඇල්කොහොලයක් තිබුණොත් එහෙම ඒක PCC එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට මේකෙදි සමහරවිට කීටෝනයක් හෝ මධ්‍යසාරයක් හම්බ වෙනවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළාම හම්බ වෙන්නේ මොකද්ද? මෙතන Br වෙනුවට මොකද්ද තියෙන්නේ? OH එකක් හම්බ. ඒ කියන්නේ එතකොට මේවා ඔක්කොම මධ්‍යසාර. මේ තුන මෙතකොට මධ්‍යසාර නැහැ. දැන් එතකොට අපි ප්‍රකාශයි ස්ථානයි තියෙනවා. දැන් එතකොට අපිට පුළුවන් බලා ගන්න. එතකොට ඒ කියන්නේ මේකෙන් තියෙන මොකද දැන් අපි එතකොට දත්ත ටිකක් ගත්තා. දැන් අපි මෙතනින් විව්ව ලියනවා. ප්‍රධානක සූත්‍රයේ තියෙනවා C5යි තියෙන්නේ. අපිට එතකොට මේකට එක එක විදිහට ලියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා එතකොට C5යි Br තියෙනකොට හුඟක් වෙලාවට මේකට තියෙන්නේ දැන් CN H2න් ධන දෙක වගේද තියෙන්නේ කියලා බලන්න. ඔව්. මොකද Br වල සංයුක්තාව එකයි. ඒකට එක තියෙන කාණ්ඩ H එකක් එක්ක 12ක් වෙනවා. ඒක අන්න මේකේ දිත්ත බන්ධන නැහැ. ඒක නිසා එකෙන් අපි ඒක තොইරුම් ගත්තා. ඒතකොට දිත්ත බන්ධන නැහැ. දැන් අපි එතකොට ඒකට අනුරූපව දිත්ත බන්ධනයක් නැති නිසා අපි එතකොට එහෙනම් මේකේ ව්‍යුහය ලියන්න පුළුවන් කාබන් 5. එතකොට ඔහොම ලියනකොට අපිට පහසුයි ඕනනම් ඉස්සෙල්ලා මේ ප්‍රකාශ වලින් පටන් ගත්තා. ප්‍රකාශ සමාවකයක් තියෙනවා කියව ගමන් ඒකට තියෙන ව්‍යුහටක් ගාලා ලියන්න පුළුවන්. මොකද දැන් මේකේ ABC ප්‍රකාශ කියලා කිව්වහම අපිට එක එක විදිහට ලියන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපි එක C එකකට CH3 එකක් දානවා. ඒකට H එකක් දාගන්නවා. ඒකට දාගන්නවා Br තියෙනවා. දැන් මේක එතකොට CH2 ලියන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා මේකේ ප්‍රකාශ ලියනකොට වෙනස් කාණ්ඩ හතරක්. මේක තව එකකට හරවන්න පුළුවන්. කොහොමද තව එකකට හරවන්නේ? මේක අපිට හැරෙව්ව හැකි මෙන්න මෙහෙම. ඒ කියන්නේ CH තියෙනවා, මෙතන CH3 තියෙනවා, මෙතන Br තියෙනවා. මේක කඩනවා දෙකකට. කාබන් 3ක් තියෙනකොට කඩනවා. අන්න ඒකත් ප්‍රකාශය. හරි. දැන් එතකොට අපිට ප්‍රකාශයව දෙකක් හම්බුණා. එතකොට ප්‍රකාශයව දෙකක් හම්බුණා. දැන් එතකොට අපිට එතකොට ඒකේ තව එකක් අපිට බලන්න පුළුවන් මෙහෙම. Br දියලා මැදට දෙපැත්තට කාබන් දෙක දැම්මොත් එනවද කියලා. නෑ. මේ දෙක ඒ කියන්නේ CH2 CH3 කියන දෙන්නම සමානයි. එයා ප්‍රකාශ වෙන්නේ නැහැ. එහෙනම් එතකොට අපිට මෙතන තිබිය යුතු ප්‍රකාශ සමාවික දෙකක් තියෙනවා මේ දෙන්න. එතකොට ප්‍රකාශ සමාවේක දැන් දෙකක් ඇවිල්ලා තියෙනවා එහෙනම්. මෙතන අපිට ඒවෙන් කිව්වේ කොහොමද? B විතරයි ප්‍රකාශ වෙන්නේ කියලා කිව්වා. එතකොට B විතරක් ප්‍රකාශ වෙනවයි කියලා කිව්ව නිසා B මේ දෙන්නෙන් එකක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙන්නෙන් එකක්. මේක හෝ මේ. ඔන්න දැන් ඒක අපි තියාගන්න. දැන් ඊළඟට අපිට මෙන්න මෙතන තියෙනවා එතකොට මෙහෙම එකක්. දැන් මේක
එකම අණුක සූත්‍රයේ තියෙන දැන් එතකොට A වලින් B වලින් C වලින් හම්බ වෙනවා. ඊළඟට D වලිනුත් හම්බ වෙනවා. එතකොට දැන් PCC වලින් ගියාම හම්බ වෙනවා. එතකොට දැන් මේ දෙකෙන් දැන් එතකොට අනිවාර්යෙන් දැන් PCC එක ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ කවුද? මේ C ප්‍රතික්‍රියා කරලා F එකක් හැදෙනවා. එතෙන්ද BR වෙනස් වෙනවා විතරයි. එතෙන්ට ගියාම FPCC එක නෑ කියලා කියන්නේ. එතකොට C වලට අදාළව තෘතීක මධ්‍යසාරයක් හම්බ වෙනවා. එතකොට C වලට අදාළව තෘතීක මධ්‍යසාරයක් අපිට හම්බ වෙන්න නම් එතකොට මේකේ මේ Br එක මෙන්න මෙතන තියෙනකොට ඒකට කාබන් තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔය විදිහේ Br එකක් එනවා. එහෙම එකක් විතරයි එතකොට අපිට ප්‍රකාශ සමාවිතාවය පෙන්වන්නේ නැහැ. නිසා ප්‍රකාශ නෙමෙයි දැන් මේ PCC එක නැත්තම් දෙන්නේ නැත්te. PCC එක දෙන්න එක්ක තියෙන්න ඕන ද්විතීක මධ්‍යසාර ප්‍රාථමික මධ්‍යසාරය. ප්‍රාථමික කියලා කියන්නේ මෙහෙම කෙරෝලට ගිහිල්ලා OH එක තියෙනවා. කෙරෝලේ කාබන්ට. ඒක ප්‍රාථමික. ද්විතීක කියලා කියන්නේ මේ OH කාණ්ඩේ තියෙන කාබන්ට තව කාබන් දෙකක් සම්බන්ධ වෙනවා. මේක එතකොට ද්විතීක. තෘතීක කියලා කියන්නේ මේ OH තියෙන එකට තව කාබන් තුනක්. එතකොට ඒකෙන් PCC දෙන්නේ නැහැ. එහෙමනම් අපිට PCC දෙන්නේ නැති එක්කෙනා අපිට කියන්න පුළුවන්. එතකොට මේ මොකද මේක වෙන්නේ එතකොට මෙන්න මෙතෙන්ට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම අපි හිතනවා මේ කාබන් තුනම තියෙනවා මෙතෙන්ට OH එකක් එන්නේ. ඔහොම එකක් තියෙන්න ඕනේ එවනම් කාගෙද මේ F. දැන් F අපි හොයාගෙන යනවා එතනින් හම්බුණා. අපි මේ පොයින්ට් එකේ. එතකොට දැන් F ට අපි සම්බන්ධ කරන්න ඕනේ කාබන් 5. කාබන් දැන් මෙතන තියෙනවා 4ක්. අපි එහෙමනම් එතකොට මේකට දානවා තව එකක්. CH2 CH3 එකක්. මෙතෙන්ට H ටික සම්බන්ධ කරලා. අන්න දැන් එතකොට අපිට තේරෙනවා එයා ද්විතීක මධ්‍යසාරයක්. එහෙමනම් එයා F විය යුතුයි. ඒතර එයා ප්‍රකාශ සමායකත් නැහැ. අන්න දැන් මේක අපි ආපස්සට එනවා. එන්න එහෙනම් දැන් අපි F මෙයා විය යුතුයි කියලා. හරි. OH එක තිබුණේ මෙයාට. දැන් අපි එතකොට F හරි. එහෙනම් F ට සාපේක්ෂව අපි මෙතන Br තිබිච්ච නිසා මේක දැන් මාරු කරනවා මෙතෙන්ට. CH2 CH3 මේකත් CH3 මේකත්. අන්න දැන් එහෙනම් F කවුද ආවේ? F ට ආවේ C. ඔන්න C හරි. අන්න දැන් අපි හොයාගත්තා එතකොට C සහ F දෙන්න හරි. හරි. එතකොට C සහ F දෙන්න හරි. එතකොට එහෙනම් අපි දැන් හෙව්වා C හරි F එකක් හරි. දැන් අපි යනවා එහෙනම් අපිට දැන් එකක් ආවා A හා C ස්ථාන සමාවේවික වේ. එතකොට A හා C ස්ථාන සමාවේවික වේ කියලා කිව්වහම එතකොට එයාගේ එහෙමනම් දාමයේ වෙනසක් වෙලා නැහැ. A හා C. එතකොට එහෙනම් දැන් අපි ස්ථාන ලියනවා මෙයාට. ස්ථාන කියලා කියන්නේ දැන් C ගේ Br එක විතරයි වෙනස් වෙලා තියෙන්න ඕනේ. කාබන් එක එහෙම තියෙනවා. ඒ කියන්නේ කාබන් දාමයේ අනිවාර්යෙන් මේ විදිහට තියෙනවා. මෙතන තියෙන්නේ Br එක. මෙතන C තියෙනවා මෙතන C. අපි මේ Br එක අරගෙන යනවා තැන්වල. මම මෙතෙන්ට ගෙනහලා ලියනවා. එතකොට මෙතෙන්ට H එක, මෙතෙන්ට CH3 එක, මෙතෙන්ට CH2. ඔන්න ඕක එකක් වෙයි. ඊළඟට මම Br එක මෙතන තියෙන එක දැන් මේ මම එකක් ලියුවා මෙතෙන්ට. තව එකක් ලියුවා. Br එක මම මේක ළඟට අරන් යනවා. හරි. දැන් එතකොට C. එතකොට CH3 මේ පැත්තට එතකොට එතන CH3 තියෙන්නේ. මෙතෙන්ට ගියාම මෙතන H එකක්. මෙතන Br එක ඕක වෙයි. ඊළඟට මම මේ Br එක කෙරෝලේ කාබන්ට අවයි. අන්න. එහෙමනම් එතකොට දැන් ඔය ඒවැන් C වෙන්න ඕන මේක. එතකොට මේ තුන ගත්තාම මෙන්න මේක Br එක තියෙන තැන
මේ මෙතන CH මෙතෙන්ට BR තියෙන්නේ. මෙතන CH3 එකක් තියෙන්නේ. එතකොට මේ පැත්තට වෙනස් කාණ්ඩ. ඒ කියන්නේ CH3 කාණ්ඩ දෙකක් එකට තියෙනවා. ඒක ප්‍රකාශ සමාවේව එකක්. එතකොට ප්‍රකාශ සමාවේක වෙන්නේ B විතරයිනේ. ඒ කාණ්ඩ එවනම් අපිට ඒක වෙන්න බෑ C. එතකොට අපිට අර දෙක. දැන් එතකොට අපිට ඒ දෙක ආවහම දැන් මෙතන අපිට කියනවා එතකොට එහෙමනම් එතකොට මොකක්ද එතකොට දැන් C එක තමයි දැන් අපි හොයාගෙන ඉන්නේ. එතකොට C හා A ස්ථාන සමාවේවක කියලා කිව්වොත් එතකොට දැන් C එක දැන් අපි හොයාගත්තා. එතකොට දැන් අපි හොයන්න යන්නේ A එක. එතකොට එහෙනම් A එක දැන් මේ දෙන්නෙන් එකක් වෙනවා. හරි. A දෙන්නෙන් එකක්. එතකොට A දෙන්නෙන් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ යා ප්‍රකාශ සමාවේක වෙන්න බෑ. අන්න එතකොට ඒක හන්ද අපි මෙයාව අයින් කරලා. දැන් බලමු මේ දෙන්නෙන්. දැන් Aට තියෙන අනිත් ඒවා බලමු. දැන් A වලින් තමයි එතකොට C හැදුනා. දැන් එතකොට A වලින් හැදෙනවා D. මොකද්ද වෙන්නේ? මධ්‍ය සාරයක් හැදෙනවා. A වලින් D මධ්‍ය සාරයක් හැදෙනවා. එතකොට දැන් මේ තියෙන විදිහට D එක අපි ගත්තොත් මොකද වෙන්න ඕන? D එක එක්ක මේකේ OH මෙතෙන්ට ඉන්න ඕන එකක්. ඒ කියන්නේ එතකොට එහෙම වෙනවනම් මෙන්න මේ විදිහට වෙන්න ඕනේ මම. ඒ කියන්නේ එතකොට මෙතෙන්ට එනවා H මෙතෙන්ට H මෙතෙන්ට OH මෙතන තියෙනවා CH3 එතන අපිට CH3 තියෙනවා. එතන පේන්නේ නැති නිසා මම පොඩ්ඩක් උඩින් අදින්න. එතකොට මේ පැත්තට මෙතන C ගත්තාම එතකොට මෙතෙන්ට තියෙනවා OH එක වෙනවා මෙතෙන්ට H එක වෙනවා මෙතෙන්ට H එක වෙනවා මෙතන C එක CH3 එක මේ පැත්තේ අර විදිහටම CH2 CH3 මෙතෙන්ට H. ඕකේ. එතකොට මේක ආවහම එතකොට දැන් එතකොට මේ තියෙන අපි D ද කියලා හොයනවා දැන්. දැන් මේ D ද. එහෙනම් මේක ගියාම මොකද වෙන්නේ? දැන් මේකත් මම මෙතෙන්දි ලියන්න. එතකොට CH3 C දික්ක බන්ධනය මේ දෙපැත්තටම H ඇවිල්ලා මෙතනත් CH2 ආන්න එතකොට මෙතනත් OH එකක්. අන්න එතකොට අපිට දැන් ඕකේ එක දිගට දාමේ එන්නේ. එතකොට දැන් අපිට එතකොට එක දිගට දාමේ ඇවිල්ලා OH එක ආවා. අන්න එහෙමනම් බැලුවාම එතකොට දැන් මේකේ අපිට තේරෙනවා. එතකොට එහෙනම් දැන් මෙහෙම තිබුණොත් මේක මොකද වෙන්නේ? PC සමග ප්‍රතික්‍රියා කළාම කෙලින්ම ඇවිල්ලා හිටියා. එතකොට ටොලන් එක ප්‍රතික්‍රියාව වෙනවා. එතකොට මේකත් ගත්තාම කාබන් ටික එක දිගටම ඇවිල්ලා තියෙනවා. එන්න එතන කාබන් එකේ මම වරක් කාබන් 4යි තියෙන්නේ. එතකොට ඒකත් ගත්තාම එතකොට අපිට මොකද වෙන්නේ? ටොලන් එක ප්‍රතික්‍රියා වෙලා තියෙනවා. එතකොට දැන් මේක එක්ක මේක වෙන්න ඕන එක්ක මේක වෙන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක වුණා නම් ඒ කියන්නේ A වුණා නම් මේක. ඒ කියන්නේ මෙතන මේකනේ දැන් A වෙන්න ඕනේ මේ D වුණා නම්. ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රකාශ සමාවේකයි CH3H CH3 වෙන්නේ. මෙයා ප්‍රකාශ සමාවේක නෑ BR එකට. ඒ කියන්නේ අපිට මුලින්ම ඕනනම් කපා හරින්න පුළුවන් මොකද ඒ ප්‍රකාශ සමාවේක නෑ කියලා තියෙනවා. ඒක හන්දා මේක වෙන්නත් බෑ මේක වෙන්නත් බෑ. එහෙනම් එතකොට මොකද්ද? D වෙන්න පුළුවන් මෙන්න මේ. එතකොට A වෙන්න පුළුවන් මේක. අන්න දැන් අපි හිතමු. හරි. එතකොට අයින් කළා කොහමද? හේතු අනුව මෙයාගෙන් වෙන්න පුළුවන් විභව දෙකක් තියෙන්න පුළුවන්. ඒකේ ප්‍රකාශ සමාවේකයක් එන නිසා මෙයාවත් අයින් කළා. දැන් මෙයාවත් ඇත්තට ප්‍රකාශ සමාවේකයක්. අපිට ඒක ඉස්සෙල්ලා බැරි වුණාට නැතුණාට මේකත් මෙයාත් අයින් කළා. අනිවාර්යෙන් A ඉන්නේ මෙයා. ඔන්න දැන් එහෙනම් අපි දැන් D හරි A හරි. දැන් එතකොට B එක අපි මුලින්ම කිව්වා එහෙමනම් එතකොට ප්‍රකාශ සමාවේක දෙකක් තියෙන්න පුළුවන්. එතකොට ප්‍රකාශ සමාවේක දෙකේ දැන් අපි එතකොට B එක හොයාගෙන යනවා. දැන් මොකද B වලට අපේ විභව දෙකක් හම්බුණා. ඒ දෙකෙන් මොකක්ද මේකට අදාළ වෙන්නේ. හරි. එතකොට ඒ දෙකෙන් අපිට අදාළ ගියාම දැන් එතකොට මේකේ
B ප්‍රකාශ වෙනවා නම් එතකොට අපි කිව්වා එතකොට මේ දෙකම හරි. මෙතනත් හරි මෙතනත් හරි. එතකොට අපිට දීලා තියෙන එතකොට B වලින් තමයි හැදෙන්නේ මොකක්ද? E. මධ්‍යසාරයක් හම්බ වෙනවා. හරි. එතකොට B වලින් හැදෙන E මධ්‍යසාරය එතකොට අපිට අවස්ථා දෙකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ එතකොට මෙතන දැන් D වලින් ආයි G හැදෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? එතකොට මේ G හැදෙන එකේ G මොකද කරන්නේ? බ්‍රේඩි ප්‍රතිකාරකයටත් උත්තර දෙනවා. ඊළඟට ටොලන් එකටත් උත්තර දෙනවා. එතකොට D එකෙන් G හැදෙනවා. D එක නෙවෙයි. B එකෙන් E හැදෙනවා. එතකොට E එකෙන් H හැදෙනවා. H එක එතකොට ටොලන් වල ප්‍රතික්‍රියාව. එහෙනම් එතකොට යාගේ මොකද්ද අපිට විශේෂිතව ඉන්න ඕන? ඇල්ඩිහයිඩයක් ඉන්න ඕනේ. නැත්තම් H එක එතකොට B එකෙන් එනවා නම් ඇල්ඩිහයිඩ්. අන්න දැන් අපිට ප්‍රශ්නයක් එතකොට ප්‍රකාශ සමාවයවිකයි කියලා ආවා. දැන් ආවට එතකොට එයාගේ මොකද ප්‍රශ්නේ තියෙන්නේ? එයාට එතකොට ඇල්ඩිහයිඩයක් ඉන්නේ නැහැ. දැන් අපිට එතකොට එහෙනම් මේක මොකද වෙන්නේ? මේක OH එකක් වෙනවා. කීටෝනියක් වෙනවා. ඇල්ඩිහයිඩයක් වෙන්නේ නැහැ. එතකොට මෙතන එහෙමනම් BR එකක් තියෙනවා. එතකොට මෙයාගෙත් තියෙනවා. එහෙනම් එතකොට දැන් මේකක් තියෙනවා. දැන් අපිට ප්‍රශ්න. එහෙමනම් මෙයාගේ කොහොමද ඒ කියන්නේ තව ප්‍රකාශිකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඇයි අගට BR එක තියෙන්නේ? එහෙනම් හොයනවා අගට BR එක තියෙන්නේ. මෙහිම එකක් තියෙනවා. මේ වගේ එකක් CS BR එකක් තියෙනවා අගට. මෙතන එතකොට 1 2 3 මෙතෙන්ට අපි දානවා CS2 CS. දැන් එතකොට CS2 CS3 තියෙනවා. එතකොට එයා ප්‍රකාශ සමාවයවිකයි එයාගේ වෙනස තියෙන්නේ එතකොට මේක තමයි අසමමිතික කාබන් කෙනෙක් ඉන්නවා. කාබන් 5යි 1 2 3 4යි 5යි. මෙයා කෙලවරේ ඉන්නේ. ඒ කියන්නේ අපිට එතකොට ප්‍රකාශ දැන් අපි දෙකක් ලියාගෙන ගියා. නමුත් අපිට නොලිය වෙච්ච තව එකක් හම්බුණා. එතකොට ඒක තමයි එහෙමනම් අපිට මේ දෙන්නම B වෙන්න බෑ. ඒක තමයි B. අන්න ඒකයි අපි ලියාගෙන ගියාම අපිට මගදී අවසානයේදී අර කියන සාධකත් එක්ක ගියාම එහෙනම් කවුද B මියාවිය යුතු? එතකොට B ඒක වෙන්න හොයාගත්තාම දැන් අපි B හරි. හරි. දැන් එතකොට එහෙමනම් අපි ඊට අනුරූපව හොයනවා මේක B. එතකොට එහෙමනම් ඒකට අනුරූපව අපි කිව්වා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම එන්නේ කවුද? මෙන්න මේක. ඒක තමයි එහෙනම් අපේ D. හරි. D ආවා. එතකොට D එකෙන් එතකොට අපිට PCC දැම්ම ගමන් එතකොට ඇල්ඩිහයිඩය හම්බ වුණා. ඒ කියන්නේ මම මෙතනින්ම ලියන්නම්. එතකොට D එකේ ඇල්ඩිහයිඩය මෙතෙන්ට එනවා COH එක CH3 H CH2 CH3 අන්න යා එනවා. එතකොට කවුද? sorry D නෙමෙයි මේ අපිට E වෙන්නේ මේක. මෙයා H. D අපි මුලින් හොයලානේ තියෙන්නේ මෙතන. අන්න දැන් එතකොට ඒක නිසා අපිට එතකොට කියන්න පුළුවන් දැන් H එකත් හරි කියලා හිට. එතකොට ඒක නිසා එතෙන්දී අපිට වෙන වෙනම සංයෝග ටික වෙන වෙනම හොයා ගන්න පුළුවන්. එතකොට D එකේ වෙනස තියෙන්නේ CH3 දෙකක් එකට තියෙනවා මැද C එකක් ඇහිලා. E එකේ එතකොට වෙනස තියෙන්නේ C මැදට තියෙන එතිල් කාණ්ඩ දෙකක්. එහෙනම් ඒකෙන් D. එතකොට D එකෙන් තමයි එතකොට අනිත් ඇල්ඩිහයිඩය හම්බ වෙන්නේ. ඒ කියන්නේ අනිත් ඇල්ඩිහයිඩය කිව්වේ එතකොට
දැන් මේ h එක හරි d එකකින් එන ඇල්ඩිහයිඩ් එහෙමනම් ඉන්න ඕන මෙතෙන්ට. එතකොට මම ඒක ලියන්නම්. මේකෙන් අපි ගත්තොත් CH3 මෙතෙන්ටත් එනවා CH3 මෙතෙන්ට. එතකොට මෙතන CH2 මේ C එකෙන් තමයි ඇල්ඩිහයිඩ්. මේක තමයි එතකොට අපේ G. දැන් ඔක්කොම ටික හරි. එහෙමනම් දැන් එතකොට අපි මේ ටික ෆලෝ කරගෙන ගියා. ඊට පස්සේ අපි එතකොට ඒ සාධක ටික හෙව්වා. දැන් එහෙමනම් අපිට විව්ව ටික ගන්න පුළුවන්. දැන් අපි හොයලා තියෙනවා. එහෙමනම් අපි මේ පැත්තෙන් ගත්තොත් කවුද A කියන එක්කෙනා? එතකොට A කියන එක්කෙනා එතකොට අපිට ආවා. එතකොට එයා ගත්තාම එතකොට අපි කිව්වේ A කියන්නේ මෙන්න මේ සංයෝගය. ඒ කියන්නේ එක දිගට තියෙනවා. එතකොට CH3 CH2 Br ඊළඟට එතකොට අපිට B සංයෝගය ආවා. එතකොට අපිට දැන් මෙතෙන්දි කිව්වේ එතකොට A එකෙන් අපිට D හම්බ වෙනවා කියලා. එතකොට දැන් මෙතන A එකෙන් D හම්බ වෙනවා කියලා දෙනවා. අන්න එතකොට අපිට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ A එකේ ව්‍යුහය ආයෙ අපිට හොයන්න වෙනවා පොඩ්ඩක්. අන්න එතන දැන් අපි හම්බ වෙච්ච එක මොකද මෙතන A වලින් D යන්න ඕන. දැන් එතකොට A වලින් D යන්න වෙනකොට අපිට එතකොට ගැටලුවක් මේ කියන එතකොට දැන් ඒකේ ඒක හරියනවාද කියලා. එහෙමනම් මේක එතකොට D හම්බ වෙන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? එතකොට මෙන්න මෙතනයි CH3 එක තියෙන්නේ. 1 2 3 4 5. ඒක නිසා එතකොට A view එක හරි අරක තමයි. ඒ කියන්නේ එතකොට CH3 එකක් තියෙනවා. මෙන්න මෙතෙන්ට CH3 එකක් සම්බන්ධ වෙලා මෙතෙන්ට H එකක්. ඊළඟට එතකොට මෙතන CH2 එකක්. CH2 එකක්. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එතකොට H එක හම්බ වෙලා B. අන්න ඒක තමයි එතකොට අපිට එන්නේ. අන්න දැන් එතකොට එහෙනම් අපි B හරිය එතකොට C එක එහෙමනම් අපි දැන් මුලදි හොයාගත්තා. C කිව්වේ අපිට මේක. ඒ කියන්නේ C කියලා කියන්නේ CH3 C මෙතෙන්ට Br තිබුණා. මෙතෙන්ට තිබුණා CH3 මෙතෙන්ට තියෙනවා CH2 CH ඒක C. අන්න දැන් එතකොට අපිට ඒ විවයත් ඒක නිසා අපි එහෙනම් දැන් එතකොට විශේෂිතව දැන් මේ හොයපු විවය ටික එතකොට මේ C තමයි. එතකොට මෙන්න මෙතන එක තමයි අපිට මේ තියෙන්නේ. එතකොට මොකද්ද? F ව්‍යුහය. ඊළඟට මෙතන තියෙනවා මොකද්ද? මේ D ව්‍යුහය. CF හරි දැන් අපිට D හරි. එතකොට අපි කිව්වා දැන් V එකත් හරි. E ව්‍යුහය තමයි මෙතන තියෙන එක. මේ තියෙන්නේ E ආන H ඇල්ඩිහයිඩය. එතකොට H කියන එකත් ඇල්ඩිහයිඩයක්. එතකොට අපි කිව්වා G කියන එකත් ඇල්ඩිහයිඩයක්. G ඇල්ඩිහයිඩය තමයි එතකොට මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ අපේ එතකොට G ඇල්ඩිහයිඩ්. එතකොට ඒක නිසා එතකොට G එක අපි මෙතනින් පැහැදිලිව ලිව්වොත් දැන් එතකොට අපි එන විවහ ටික හරි. අන්න එහෙම එතකොට ඉස්සෙල්ලාම අපිට අනුක සූත්‍රය දෙනවා. අනුක සූත්‍රය දුන්නාට පස්සේ අපි මොකද කරගන්නේ? ඒකේ තියෙන දත්ත ටික කෙටියෙන් මේ වගේ ලියාගෙන. ඊළඟට අපි එතකොට දන්න තැනක ඉඳලා හොයාගෙන එනවා. එතකොට සමාවේවික ගොඩක් වෙලාවට අපිට සමාවේවික හරහා තමයි එන්නේ.
ඒතර සමාවයක එනවා අර ප්‍රතික්‍රියාවක් වෙනවා දෙකම එකට කලවම් කරලා එන්නේ. එතකොට අපිට මේ ව්‍යුහ ආපෝණය කරන එකට ගොඩාක් වැදගත් වෙනවා මේ සමාවයක එකතු වෙලා. එතකොට එහෙම අපිට පුළුවන් වෙන්න ඕන. හොඳයි. එතකොට ඒ ටික තමයි එතකොට මේ සමාවයක වලින් අපිට දැනගන්න තියෙන්නේ. එතකොට ප්‍රධාන වර්ග පහ මතක තියාගන්න. ඒකට වෙනස් ව්‍යුහ කොහොමද එන්නේ කියලා ව්‍යුත්පන්න කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ඒක තමයි දැනගන්න ඕන. එතකොට අපි දැන් අද කතා කළා මොනවද ප්‍රධාන සමාවයක ව්‍යුහ. එතකොට මුලින් බෙදෙනවා ව්‍යුහ සමාවයවික සහ ත්‍රිමාණ සමාවයක. ව්‍යුහ සමාවයක වර්ග තුනයි. දාම, ස්ථාන සහ ක්‍රියාකාරී කාණ. ත්‍රිමාණ සමාවයක දෙකයි. ජ්‍යාමිතිකේවත් පාරත්‍රිමාණ සහ ප්‍රකාශයවත් ප්‍රතිරූපාවයව සමාවයතා. එතකොට සමහර වෙලාවට මේ සමාවයක වර්ග පහම එක ව්‍යුහයක් පෙන්වන්න පුළුවන්. හැබැයි අපි ලියනකොට එක අවස්ථාවක දෙන ව්‍යුහේ තව අවස්ථාවකට දෙන්න පුළුවන්. ඒක නිසා එතකොට අපි ඒක අයින් කරලා එකක් ගන්නවා. එතකොට ව්‍යුහවලම අනිවාර්ය ව්‍යුහ සමායක වර්ග තුනෙන් එකක තමයි ඊට අනුරූප තව එකක් තමයි වෙන්නේ ප්‍රකාශ හෝ ස්ථාන. එතකොට ඒවා අපි ලියනකොට ත්‍රිමාණ ලියන විදිය ලියන්න ඕනේ. ස්ථාන සමායක ලියනකොට අපි එතකොට සිස් ට්‍රාන්ස් ලියන්න ඕනේ. එතකොට අපි කිව්වා සමහර වෙලාවට අපිට ඉසෙට් සමාවයක දෙන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් සමාවයක කාණ්ඩ තුනක් ඒකක් දෙන්න පුළුවන්. නමුත් ඉසෙට් කියන එක අපිට සිලබස් එකේ වෙනම අහන්නේ නැහැ. එතකොට ඒකත් එතකොට ජ්‍යාමිතික සමාවයක දෙකක් හැටියට අපි සලකනවා. එතකොට මම නිකන් මේක එතකොට මතක් කරන්නම්. එතකොට අපිට මේ වගේ දිත්ත බන්ධනේ තියෙනවා. මෙතෙන්ට අපිට H එකක් තියෙනවා, මෙතෙන්ට CH3 එකක් තියෙනවා, මෙතෙන්ට OH එකක් තියෙනවා, මෙතෙන්ට Cl එකක්. එතකොට ඕකෙත් අපිට මේ කාණ්ඩ දෙක පැත්ත මාරු කරලා ලියන්න පුළුවන්. මෙතෙන්ට තියෙන H එක මේ පැත්තට Cl මාරු කරනවා. මේ පැත්ත CH3 එහෙම වෙනවා. මේ පැත්ත එතකොට අරකේ OH එක මෙතන. අනේ කාණ්ඩවා E-set සමාවයක තමයි මේක හඳුනන්නේ. නමුත් ඒවා ජ්‍යාමිතික සමාවයක වෙනවා. ඒක සිස් ට්‍රාන්ස් කියලා අපි හඳුන්වන්නේ නැති වුණාට අපෙන් අහන්නේ ඒතකොට සිස් ට්‍රාන්ස් කොයිකද කියලා අහන්නේ ජ්‍යාමිතික සමාවයක කීයද කියලා අහනකොට මේකක් ලියන්න පුළුවන් නම් ඒකත් එකක්. හරි. එහෙමනම් අපි ඒතකොට අපි මෙතනින් එන සමායක පාඩම අවසන් වෙනවා. හොඳයි එහෙනම් ආයිබෝවන්.